අද දවසේ මේ දේශනාවට අපි මාතෘකා කරන්නේ අපේ කවුරුත් දන්නා මහා මංගල සූත්‍ර දේශනාවෙහි මංගල කාරණා කීපයක් ඇතුළත් ගාථා. අපි මුලින්ම තේරුම් ගත්තොත් මංගල කාරණා, මංගල සූත්‍රය, මංගල ධර්ම ආදී මේ නම් වලින් හඳුන්වන්නේ. මේ මංගල කියන්නේ මොකක්ද? සුබ කියන එක. වාසනාවන්ත, භාග්‍යවන්ත, සෞභාග්‍යමත්. මෙන්න මේ අදහසින් තමයි මංගල කියන වචනේ මේ සූත්‍රයට යොදලා තිබෙන්නේ. අපේ මීට ප්‍රතිවිරුද්ධ වචනය පාවිච්චි කරන්නේ අවමංගල කියලා. අවමංගල නම් අපි පාවිච්චි කරන්නේ මලගෙදරකට වගේ. ඒක අපි සුබ කටයුත්තක් නෙවෙයි. ඒ නිසා අපි අවමංගල කියලා කියනවා. ඒක ඉතින් අලුතෙන් ඇති අසුබෙකුත් නැහැ. නමුත් ඉතින් අපි සාමාන්‍ය භාෂා ව්‍යවහාරයේදී මංගල කියනවා සුබ කටයුතු වලට, අවමංගල කියනවා අසුබ කටයුතු වලට. දැන් මෙන්න මේ මංගල කාරණා වලින් බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයාට පෙන්වන්නේ කෙනෙකුට මේ ජීවිතය තුළ දියුණු වෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ දේවල් කරන්න. දියුණුව කියලා කියන්නේ මූල්‍යමය දියුණුවම නෙවෙයි. ඒක එක දියුණුවක්. පුජ්‍යලයක ආධ්‍යාත්මික දියුණුව වෙන්න ඕන. ආධ්‍යාත්මික දියුණුව වගේම මේ ලෞකික දියුණුවත් මේ දෙකම ලබන්න ඕන. මේට අනෙත් සූත්‍රය තමයි පරාභව සූත්‍රය. පරාභව සූත්‍රය දේශනා කළේ දේවතාවෙකුට, මංගල සූත්‍රය දේශනා කළේ දේවතාවෙකුට. පරාභව සූත්‍රය ඇතුළත් වෙනවා පුද්ගලයෙකු පරිහානියට පත්වීම සඳහා හේතු වන්නා වූ චර්යාවන්, ක්‍රියාවන් පිළිබඳව. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා පුද්ගලයෙක් දියුණු වීම සඳහා කළ යුතු දේවල් පිළිබඳව. තවත් විදියකින් ගත්තොත් මේ මහා මංගල සූත්‍රයේ මුල සිට අග ගාථාව, අග කරුණ දක්වාම නිරීක්ෂණය කරනකොට තේරෙනවා යමෙක් මේක ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් අවසානයේ දක්වා පුහුණු කරනවා නම් මේ තුලින්ම කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. මංගල කාරණා 38ක් සාමාන්‍යයෙන් ගණන් ගන්නනවා. එයින් කීපයක් තමයි අද කතා කරන්නේ. ගාරමෝච නිවාතෝච සම්තුට්ඨේච කතඤ්ඤතා කාලේන ධම්ම ශ්‍රවණ ඒතං මංගල මුත්තම. ගාරමෝච ගරු කිරීම, නිවාතෝච නිවුන ස්වභාවය, සන්තුට්ඨේච ලද දෙයින් සතුටු වීම, කතඤ්ඤතා කළගුණ සලකන ස්වභාවය, කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු කල්හි බණ ඇසීම, ඒතං මංගල මුත්තම මේවා මංගල කාරණා කියලා හඳුන්වනවා. දැන් අපි බලමු මේ කරුණ එකින් එක විස්තරාත්මකව. ගාරමෝච ගරු කිරීම. දියුණු වන පුද්ගලයෙකු ළඟ තිබෙන්නට ඕන ලක්ෂණ වලින් ප්‍රධානම ලක්ෂණයක් තමයි මෙන්න මේ ගාරමෝච ගරු කිරීම. මේක හැම කෙනෙක්ගේ ළඟ තියෙන්න ඕන. ගිහිය ළඟ තියෙන්නත් ඕන, පැවිද්ද ළඟ තියෙන්නත් ඕන. දැන් ගිහිය ළඟ නම් කොහොමද? දරුවෙක් ළඟ තියෙනවනේ, දරුවා වැඩි හිටියට ගරු කරන්න ඕන. අම්මට තාත්තට ගරු කරන්න ඕන. වැඩිමහල් සහෝදරයාට සහෝදරියට ගරු කරන්න ඕන. නැන්ද මාමා ආදී වශයෙන් තමන්ගේ ජේෂ්ඨයන්ට ගරු කරන්න ඕන. ඒ වගේම තමයි තමන්ගේ ගුරුවරුන්ට ගරු කිරීම. පැවිදි පක්ෂයට ගරු කිරීම.
මේක මේ දරුවෝ ළඟ තියෙනවා. අපි හිතමු කිසියම් දරුවෙක් ළඟ එයාගේ ළඟ මේ ගරු කිරීම කියන එක නැතිනම් එයාගේ ජීවිතයට ඒක අධ්‍යාපනයට කොහොමද බලපාන්නේ? සමහර දරුවෝ ඉන්න අම්මව ගණන් ගන්න. තාත්තව ගණන් ගන්න. වැඩිහිටියන්ව ගණන් ගන්න. අර නිගරු කිරීම කොච්චර ප්‍රචලිත වෙලාද කිව්වොත් ඒක ඔබත් දැකලා නැති Facebook එක පුරාම මම දැකලා තියෙනවා. සමහර වැඩිහිටි අය දාලා තියෙනවා. එක දවසක් හරි වැඩිමල් නම් අයියේ අක්කේ කියලා කතා කරන්න පුරුදු වෙනවා කියලා. මොකද දැන් ඉන්න සමහර අය තමන්ගේ අයියාලගේ අක්කලාගේ නැන්දලාගේ මාමලාගේ විතරනේ තාත්තලාගේ වයසේ අයට පවා කතා කරන්නේ උඹ බම් බොලන් අචං මචං කියලා. ඇයි ඒ අර ගරු කිරීම නැමැති මේ මංගල කාරණය ළමා කාලේම ලැබිලා නැහැ. අපි හොයලා බලුවොත් ඒක නොලැබුණේ කොහෙන්ද කියලා. ආන්න ඒකට ගෑවෙන පිරිසකුත් ඉන්නවා. ඒකටත් වැඩි හිටියෝ ගෑවිලා තියෙනවා. අම්මා තාත්තා ගෑවිලා ඇති. සහෝදර සහෝදරියෝ ගෑවිලා ඇති. විශේෂයෙන්ම යාළු මිත්‍රයෝ පාප මිත්‍රයෝ අර අසේවනච බාලාන අන්න එතන ප්‍රශ්නයක් ඇති. ඒ නිසා මේ ගරු කිරීම කියන එක ළමයෙක්ගේ ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊළඟට තරුණයෙක්ගේ ළඟ වුණත් තරුණියක්ගේ ළඟ වුණත් ගරු කිරීම තියෙනවා. ඊළඟට වැඩිහිටියෝ අම්මා තාත්තා ඒ අම්මා තාත්තා ගරු කරන්න ඕනේ නැද්ද? හිතන්න එපා කොයි වෙලාවකවත් දරුවෝ විතරයි දෙමාපියන්ට ගරු කරන්න ඕන කියලා. බාලය විතරයි වැඩිමහල්ලන්ට ගරු කරන්න ඕන කියලා. එහෙම නැහැ. දරුවෝ දෙමාපිය ආදී වැඩිහිටියන්ට ජේෂ්ඨයන්ට ගරු කරන්න ඕන. ජේෂ්ඨයෝ දැනගෙන ඉන්න ඕන තමන්ගේ බාල පරම්පරාවට ගරු කරන්න. ගරු කරන්න කියන්නේ ධනෙක් වැටලා වදිනවා කියන එක නෙවෙයි. ගෞරවාන්විතව කතා කරන්න. අනිත් කෙනාගේ අභිමානය ආරක්ෂා වෙන විදිහට කතා කරන්න. අනිත් කෙනාගේ තත්ත්වය ආරක්ෂා වෙන විදිහට කතා කරන්න. ඒ විදිහට හැසිරෙන්න කටයුතු කරන්න. කට්ටේන. දැන් ඔයත් පන්සලකට යනවා නම් දොරටුව ළඟදීම අනිවාර්යයෙන්ම මොකද කරන්නේ ඉස්සෙල්ලාම? හිස්වසු දාගෙන ඉන්නවා නම් හිස්වසු අයින් කරනවා. පාවහන් දාගෙන ඉන්නවා නම් පාවහන් අයින් කරනවා. අවරාලි සරමක් ඇසපට ගහගෙන ඉන්නවා නම් ඒක පාත් කර ගන්නවා. කුඩ ඉහළගෙන ඉන්නවා නම් අකුල ගන්නවා. මොකක්ද අන්න ගරු කෙරෙනවා. අපි ඒ තැනට ගරු කරනවා. දැන් ඊශ්‍රායලයේ ඉන්න ඊශ්‍රායලයට කොච්චර ගරු කරනවද? ශ්‍රී ලාංකික විශේෂයෙන්ම විවිධ රටවල් වල සේවය කරන බහුතරය ඒ අය ඒ රටට හරියට ගරු කරනවා. ආදරය කරනවා. ඊළඟට අපි ගරු කරන යුත්ත අතරින් ඉහළම කෙනා බුදුහාමුදුරුවෝ. ඊළඟට පසේමද මහරහතන් වහන්සේලා. මාර්ගඵල ලාභී කල්යාණ ප්‍රත්‍යක්ෂණයන්. එවැගේම වැඩිහිටියන් ගුණවතුන් මේ හැමෝම ගරු කළ යුතු අය. දැන් ලංකාවේ බොහෝ වෙලාවට විශේෂයෙන්ම ගරු කරන മന്ത്രി කෙනෙක් දැක්කම මන්ත්‍රයට හරිය ගෞරවය. අමරතුමාට හරිය ගෞරවය. ඒ වගේ අර ධනයේ බලය වැඩි කෙනාට ගෞරව කිරීමේ ක්‍රමයක් ටික පේන්න තියෙනවා. අනිත් දේ තමයි ගරු කරනවා කියලා මේ හැමෝටම අපි ගමේ ඉන්න කසිප මදලාලි තමයි අංක 1ට එන්නේ. පළවෙනි පහන්තරේ පත්තු කරන්න. එහෙම හිතවන්නද? එහෙම මේ ගරු කරනවා කියලා එහෙම අපරාධකාරයන්ට ගරු කරන්න ඕනේ නැහැ. මන්ත්‍රී හරි එමෙති හරි කවුරු හරි ඒ තනතුර තියනවා කියලා එහෙම ගරු කරන්න අවශ්‍ය නැහැ. ගරු කළ යුත්තාට ගරු කරන්න ඕන. ගරු කළ යුත්තාට අනෙක් කියලා නොසලකා හරියි. එහෙමනම් අපි කිහි පින්නතුන් හැටියට එකිනෙකා අතර මේ ගෞරවය නේද අපිට පුළුවන් වෙන්න ඕන අනුන්ට හිසපාත් කරන්න. අනුන්ගේ වචනේ අයහුම් කරන්න. ඒ වගේම යහපත් වචනේ පිළිගන්න. අවවාද අනුශාසන පිළිගන්න. ගරු කිරීම. බැඳීම් පිදීම් දේවලුත් ගරු කිරීමටයි. අසුන දෙයන්ට අසුන දෙන්න ඕන.
මාර්ගයේ ඉඩ දෙවියන්ට මාර්ගයේ ඉඩ දෙන්න ඕන. සීට් එක දෙවියන්ට සීට් එක දෙන්න ඕන. වැඳියන්ට වදින්න ඕන. පිළියන්ට පුදන්න ඕන. ඒක තමයි අපේ බෞද්ධ ක්‍රමය. ඊළඟට පැවිදි හැටියට ගත්තාම දැන් ගිහියන්ගේ ගෞරව කිරීම වගේම පැවිදියන්ටත් ගෞරව කිරීමේ විශේෂ ක්‍රමයකුත් තියෙනවා. පැවිදි වුණාට පස්සේ පැවිදි සසුන තුළ මේ ගෞරවය කියන එක දක්වන ක්‍රමය වයස මත තීරණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපන්දා සිට මේ දක්වා ජීවත් වෙච්ච කාලයේ අවුරුදු ගණන වර්ෂ ගණන ඒක කියන එක මත තීරණය වෙලා නෙවෙයි පැවිදි සමාජය තුළ ගරු කිරීම කියන එක තීරණය වෙන්නේ. එතෙන්දී වැදගත් වෙන්නේ පැවිද්ද සහ උපසම්පදාව කියන එක. පැවිදි වෙලා කොච්චර කාලද උපසම්පදා වෙලා කොච්චර කාලද? සමහර විටම දැකලා ඇති වෙන්නේ හිටිය හාමුදුරුවෝ දෙනම මොන ගැහුණාම අහනවා වස් කීයද කියලා. වස් කීයද? ඒක අහලා ඉතින් අර හාමුදුරුවෝ කියනවා මම වස් 7යි. එහෙම නැත්නම් මම වස් මෙච්චරයි. එහෙම කියනවා. කිව්වහම ඒ අනුව තමයි තීරණය කරන්නේ කවුද කාටද වදින්න ඕන. සමහර වෙලාවට මේ හාමුදුරුවන්ගේ වයස අවුරුදු 80යි. උන්වහන්සේ පැවිදි වෙලා තියෙන වයසට ගිහිල්ලා උපසම්පදා වෙලා තියෙන්නේ දැනට අවුරුදු 10යි. උපසම්පදාවට වස් අවුරුදු 10යි. තව හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ඒ හාමුදුරුවන්ගේ වයස අවුරුදු 35යි. උපසම්පදා වෙලා අවුරුදු 15යි. එතකොට මොකද වෙන්නේ? අර අවුරුදු 80 හාමුදුරුවෝ වස් 10යිනේ. ඒ හාමුදුරුවෝ මේ අවුරුදු 35 එහෙම නැත්නම් වස් 15 හාමුදුරුවන්ට බැඳිය යුතුමයි. ඒක තමයි ශාසනික සම්ප්‍රදාය. ඒක තමයි ශාසනික ක්‍රමය. වයස මත තීරණය කරලා ඉස්සරහින් යන ක්‍රමයක් එහෙම ක්‍රමයක් නෑ ශාසනය තුළ. පැවිද්ද සහ උපසම්පදාව. සම්පදා වෙලා නැත්තම් පැවිදි වෙච්ච කාලේ වර්ෂ ගණන. ඒක වර්ෂ ගණන, මාස ගණන, සති ගණන, දවස් ගණන දක්වාම ගණන් බලලා එහෙම තමයි ගරු කිරීම. අසුන් දෙන්න ඕන කාටද? වදින්න ඕන කාටද? පුදන්න ඕන කාටද? කියන එක තීරණය වෙනවා. ඒක ශාසනයේ ඉතාම විශේෂ දෙයක්. ජේෂ්ඨත්වයේ කියන එක ඉතාම විශේෂයි. ඉතින් ඒ නිසා අපි ගිහි පැවිදි සියල්ලෝම අපි එකිනෙකාට ගරු කරන්න. නීතියට ගරු කරන්න ඕනේ. සංස්කෘතියට ගරු කරන්න ඕනේ. ඒ වගේ අපි තුළ තියෙන විශේෂම මානව ගුණාංගයක්, විශේෂ ගුණාංගයක් තමයි මෙන්න මේ ගාර්වෝච කියන ගුණාංගය. ඊළඟට දේශනා කරනවා මේ සූත්‍ර දේශනාව තුළ නිවාතෝච කියලා එකක්. නිවාතෝච කියලා කියන්නේ නිවුණ ස්වභාවය. නිවුණ ස්වභාවය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා නිවාත ගුණය කියලා. දැන් මේ නිවුණ ස්වභාවයේ නිවාත ගුණය කියන එක ඒකත් ඉතාම ඉහළ ශ්‍රේෂ්ඨ දෙයක්. කොහොමද ඒක ඇති වෙන්නේ? සමහර අය හරිම රළුයි. සමහර අය හරි තදයි. කිසිම සැහැල්ලු බවක් නැහැ. ඔබ අහලා ඇති අපි සමහර වැඩිහිටියෝ ඉන්නවා. එයාලා කියනවා අපි ඉතින් කිව්වොත් කිව්වනේ. අපි ඉතින් ආයි කතා දෙකක් නැහැ. මං කිව්වොත් කිව්වා. වැඩිහිටියෝ අතරක් ඉන්නවා එහෙම කියන අය. මට මතකයි ඉස්සර අපේ උපදේශනය ඉගෙන ගන්න කාලේ එක මනෝවෛද්‍යවරයෙක් කිව්වා උගන්වන වෙලාවේ කිව්වේ ඒ තමයි පිස්සු නම් දේත් තියෙනවා හැටි නම් දේත් නැහැ කියලා. පිස්සු නම් කියන්නේ සික්සොෆ්‍රීනියානේ. බින්ඩෝන්මාදේ. බින්ඩෝන්මාදේ නම් ඒකට වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. බෙහෙත් කළා ඒවා සුව කිරීමේ ක්‍රමශිල්ප ක්‍රමවේද තියෙනවා. හැටි නම් ඉතින් බෙහෙත් නැහැ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ මගේ හැටි. යාගේ හැටි. යා එහෙම තමයි. එයා එහෙම තමයි කියන්නේ කිව්වොත් කිව්වම ආයෙ වෙනස් කරන්නෙම නැහැ. තද්දව අදහස් වල ඉන්නවා. ඉතින් ඒවා බෙහෙත් දීලා හොද කරන්න පුළුවන් ඒවා නෙවෙයි.
ඒ තරම්ම ඒවා මානසික දුර්වලතා පුද්ගලයන්. එතකොට මේ දේශනාවන් තුල උගන්වන්නේ අපි මෘදු කෙනෙක් වෙන්න ඕන. මොළොක් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් සොෆ්ට් කෙනෙක් වෙන්න ඕන. බොහොම සැහැල්ලු කෙනෙක්. අපේ හිත අපට පුළුවන් වෙන්න ඕන අපේ අදහස් ඒව වෙනස් කරගන්න. සරල විදියට හිතන්න. සැහැල්ලුවෙන් හිතන්න. ඕනෑම දෙයක් ඕනම ප්‍රශ්නයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. සමහරු එක ප්‍රශ්න කතා කරන්න බෑ. කිව්ව ගමන් ඉවරයි කෑ කාලා විලාප දීලා පොලිසිය ගිහිල්ලා නේද? තමාලට පිහිය නැගෙන තියෙන බඩු මුට්ටු පොළවේ ගහලා හරියට අහුම්කම් දීලත් නෙමෙයි ප්‍රශ්නේ දැනගෙනත් නෙමෙයි. සමහර දරුවෝ ප්‍රශ්න වුණාට කියන්න කැමති නැහැ. අම්මට කියපු ගමන් ඉවරයි වහා ගිනි ඇවිලෙන සුළුයි. තාත්තට කියපු ගමන් ඉවරයි වහා ගිනි ඇවිලෙන සුළුයි. ඊවටම හරියන්න සමහර ළමයිතුත් ඉන්නවා පොඩි උපදේශයක් දුන්නත් වහා ගිනි ඇවිලෙන සුළුයි. මේ ඉතින් එක එක්කෙනාගේ තියෙන අප්සෙට් දේවල්. මේවා හොඳ දේවල් නෙමෙයි අපිට හිතෙනවා මගේ හැටි එහෙම තමයි මගේ හැටි කියලා කොලර් එක උස්සගෙන හිටියාම හරි ශ්‍රේෂ්ඨ ගුණයක් කියලා. අන්ත දුගියෝ. අමු දුගියෝ වෙයි. ඒ තමන්ගේ අදහසක් වෙනස් කරගන්න සාකච්ඡා මාර්ගයෙන් කතා කරන්න බැරි මිනිස්සු. ඉතින් ඒක කොහොමද උසස් ගුණයක් වෙන්නේ? ඒක කොහොමද ශ්‍රේෂ්ඨ දෙයක් වෙන්නේ? ඒක කොහොමද පුද්ගලයාගේ ජීවිතයේ තියෙන වටිනාකමක් වෙන්නේ? ඒව දුර්වලතා. ඒ නිසා මේ නිවාත ගුණය කියන එක කියන්නේ නියුණ කෙනෙක් වෙන එක ඉතාම ඉහළ දෙයක් ශාසනය උගන්වනවා. අපි වික්ෂුන් වහන්සේලා හැටියට නිවාත ගුණය අනිවාර්යෙන් තියෙන්න ඕන. කවුරු වැරද්දක් පෙන්නනවද? කවුරු හරි වැරද්දක් පෙන්නනවා නම් හැබැයි භික්ෂුවක් පුළුවන් වෙන්න ඕන. ඒකට අහුම්කම් දෙන්න. ගිහෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන් වැරද්ද පෙන්නන්න. ලෝක කෙනෙක් වෙන්න පුළුවන්, පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. නිදීනම්ව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සින. නිග්ගය වාදින් නේදාවේ තාදි සම්පණ්ඩිතං භජේ. තාදි සම්භජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. මේක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබට යම් කිසි කෙනෙක් ඔබේ වැරද්දක් පෙන්නනවනම්, අඩුපාඩුකමක් පෙන්නනවනම් නිදීනම්ව නිදානයක් පෙන්නනවා හා සමානයි කියලා හිතන්න. වැරද්දක් පෙන්නනවා නම් හිතන්න කියන්නේ කොහොමද? මීතනත්තා මට නිදානයක් පෙන්නන්නේ. අම්මා මට නිදානයක් පෙන්නන්නේ. තාත්තා මට නිදානයක් පෙන්නන්නේ. හාමුදුරුවෝ මට නිදානයක් පෙන්නන්නේ. ඇයි? මේ වැරද්ද කවුරුවත් පෙන්නලා දුන්නේ නැත්තම් මේක දිගටම පවත්වාගෙන ගියලා මොකද වෙන්නේ? ඒකෙම පිරිනනවා. ආන්න මේ විදිහට අපිට හිතන්න පුළුවන්. දැන් අපි ಗುಣ කියනකොට කොහොමද? අපිට අපිව වර්ණනා කරනකොට අපේ ಗುಣ කියනකොට අනිවා හරි සෝපා හරි හොඳයි යානත් දෙයින් වගේ කියනකොට අපි උඩ ඉන්නේ. නේද? බිම නෙවෙයි උඩ. වැරද්දක් පෙන්නුවොත් අපිට ඒක දරගන්න. එහෙම වෙන්න බෑ. හොඳ දෙයක් පෙන්නනකොට අපි ඒක සතුටින් විඳදරා ගන්නවා වගේම අපේ වැරද්දක් අඩුපාඩුකම් පෙන්නනවා නම් කවුරු පෙන්වන්න අපිට පුළුවන් වෙන්න ඕන ඒක සතුටින් පිළිගන්න. ඒක සතුටින් බාර ගන්න. ඒක සතුටින් යුක්තව අහුම්කම් දෙන්න. ඒක හිතන්න. ඒක කල්පනා කරන්න. එහෙම නැතු එක ටික කියාගෙන වාද විවාද කරගෙන නිඳා කරගෙන ඔයා කවුද මට එහෙම කියන්න නේද? මං කවුරු කියලාද හිතාගෙන ඉන්නේ. එහෙම කියන්න යනවා නම් ඒක අපි නිවිලා නැහැ. අපේ මනසින් වැඩිලා නැහැ. අපි පරිණත වෙලා නැහැ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ සෑම සඳහනකම දැක්වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් දෙවැනි වන ශ්‍රේෂ්ඨම උත්තමයි. බුදුන්ට පමණයි දෙවනි වෙන්නේ.
ඊළඟට ප්‍රඥාවන්තයන් අතර අග්‍රම කෙනා ශ්‍රාවකයන්ගෙන් කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ශාසනයේ මොනතරම් ජ්‍යෙෂ්ඨ දන බුදුහාඳුර ළඟට දෙවනි අසුන දෙවනි කෙනා කවුද? මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එච්චර ශ්‍රේෂ්ඨ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පවා කොයි විදිහටද කල්පනා කළේ? අවස්ථා දෙකක් ඔබට මම සිහි කරන්නම්. ඔබ දන්නව එක අවස්ථාවක් ඒ තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මළුවේ සක්මන් කරගෙන ඉනකොට උන්වහන්සේගේ සිවුරේ කෙළවරක් බිම දිගේ ඇතිල්ලෙනවා. දැන් අපි සිවුර පරවන ක්‍රමයක් තියෙන පරිමණ්ඩල ආකාර විදිහට සිවුර පරවන. එතකොට රාහුල තෙරණුවන් උන්වහන්සේ සාමණේරයිනේ පොඩි හාමුදුරුවෝ නාතයිනේ. උන්වහන්සේ කියන ස්වාමීනි මේ ඔබ වහන්සේගේ සිවුරේ කෙළවරක් බිම දිගේ ඇතිල්ලෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේක සාදුකාර දීලා තමයි පිළි අරගෙන එක හදාගන්නේ. ඊළඟට රාහුල හාමුදුරුවෝ දිනපතාම වැලි අහුරක් අරගෙන අහසට විසික් කරලා ප්‍රාර්ථනා කරනවා. මොකද්ද? අද දවසේ මට මේ වැලියට ප්‍රමාණයට උපදෙස් ලැබේවා, අවවාද ලැබේවා, අනුශාසනා ලැබේවා. දැන් හිතලා බලන්න. අපිට මතකයිනේ පොඩි කාලේ අපේ පාසලේ දහම් පාසලේ පොත්වල චිත්‍රයක්ක් තිබුණා. රාහුල හාමුදුරුවෝ වැලි අහුරක් අරගෙන උඩ විසික් කරනවා. මේ වැලිකට පමණට අවවාද අනුශාසනා ලැබේවා. ඉතින් රාහුල හාමුදුරුවෝ අවුරුදු 7ක් වුණාට මහ රහතන් වහන්සේ නමක් සහ ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. තාම ඉහළ පිළිගැනීමක් තිබෙන්නේ. ඒ නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ප්‍රමුඛ උදාහරණයක් ඊළඟට සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නම සාරිපුත්ත සීහනාද සූත්‍රය. සාරිපුත්ත සීහනාද සූත්‍රය අතෝ මේක Google එකේ සර්ච් කරන්න. සාරිපුත්ත සීහනාද සූත්‍රය. මේක ඔබට කියවන්න පුළුවන්. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වස්තු මාසයේ අවසාන වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා අවසර ඉල්ලා සිටින ස්වාමීනි දැන් වස්සාන කාලය ඉවරයි. මම මේ ජනපද චාරිකාවේ පිටත් වෙන්නයි මට ඒකට අවසර දෙන්න. හොඳයි සාරිපුත්ත. ඔබ කැමති පරිදි කරා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවසර අරගෙන එතනින් වඩිනවා. ටික වෙලාවක් ගිය ගමන් හාමුදුරුවෝ තාම කලබලෙන් දුවගෙන ඇවිල්ලා කියන ස්වාමීනි මේ සාරිපුත්ත හාමුදුරුවෝ මගේ ඇඟේ වැදිලා සමාවවත් ගන්නේ නැතුව ගියා. නඩුවක් ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ ඉතින් ඔය කාගෙත් ඇති දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ සිද්ධිය දන්නවා. දැනගත්තත් අනිත් අය දන්නේ නැහැ මේක. ඒ නිසා අනිවිඩකාරයෙක් යවනවා අර සාරිපුත්තට එන්න කියන්නේ. අඬ ගහගෙන අනිවිඩකරු ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ අඬ ගැහුවා කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙන්න මෙහෙම සිද්ධියකට බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවාය කියන එක මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ දැනගත්තා. මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ සීසු ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා අද සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිංහනාද කරනවා. අපිච්චං ඒක අහන්න. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කරනකොට මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ධම්සභා මණ්ඩපයට රැස් වෙලා මගඩද සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මෙන්න මේ සිංහනාදය අහන්නට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබ මේ භික්ෂුවගේ හැප්පෙලා ප්‍රදවලා
සමාව ගන්න නැතුව පිටත් වුණා කියන්නේ ඇත්තද? එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වලා දෙනවා උපමා කීපයක්, උපමා 9ක් භාවිතා කරමින්. දැන් අරහඳුරු කිව්වේ මේ මගේ ඇඟියක් වුණා බලන්න මට ආරේට වේදුණා. මෙයා මේ ගණන් ගන්නෙත් නැතුව ගියා. හැමෝම හොඳයි කියනවා. අනිත් නිවුන කෙනා කියනවා. මෙහෙමද නිවිච්ච අය. එහෙමනේ දැන් උන සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් නේද ටීවී වල පෙන්නනවනේ. කෑ ගාගෙන විලාප දීගෙන බිම පෙරළීගෙන පොලිසිය මහතුරුගේ බොත්තලුත් කඩලා පොලිසියට ගල් ගහලා නේ පොඩි දෙයක්. ඒ වුණාට ඒ විශාල කරලා ප්‍රසිද්ධ කරන්නේ. Facebook එකත් එහෙමනේ. Facebook එක කියන්නේ කිසිම වගකීමක් නැති තැන. අයිතිකාරයෙක් නැහැ, වගකීම යුක්තෙක් නැහැ. ඕන කෙනෙකුට ඕන බොරුවක් කැමති ප්‍රමාණයකට ලොකු කරලා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. වගකීම යුක්තෙක්. ඒ නිසා ඒ වගේ තමයි අරහම්තුරුත් මේක මේ විදිහට කෙරුවා. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා ස්වාමීනි මම හරියට මේ මහ පොළොව වගේ මම හරියට මේ මහ පොළොව හා සමානයි. ස්වාමීනි මේ මහ පොළොවට අසුචි දමනවා, මුත්‍රා දමනවා, කෙලක් දමනවා, අනිකුත් අපරිසිදු දේවලුත් දමනවා, පිරිසිදු දේවලුත් දමනවා. මේ සියල්ලක්ම මහ පොළොව සමව ඉවසනවා. කිසි වෙලාවක මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. අපරිසිදු දෙයක් දැම්මා කියලා. මහ පොළොව මේ සියල්ලක්ම සමසිතින් යුක්තව විනදරා ගන්නවා, ඉවසනවා. මමත් ස්වාමීනි මේ මහ පොළොව හා සමානයි. ඒ වගේම ස්වාමීනි මම හරියට ජලය හා සමානයි. මම ජලය වගේ. ජලයට පිරිසිදු දෙයක් දානවා, අපිරිසිදු දෙයක් දානවා, මල මුත්‍රාක් දානවා, වෙනත් දේවලුත් දානවා. හැබැයි ජලය කවදාවත් කම්පා වෙන්නේ නැහැ. ජලය කවදාවත් දුකටපත් වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ තමයි මම හරියට ජලය හා සමානයි. ස්වාමීනි මම හරියට ගින්න වගේ. ගින්නට පිරිසිදු දේවලුත් දානවා, අපිරිසිදු දේවලුත් දානවා. නමුත් මේ සියලුම දේවල් ගින්න සමසිතින් යුක්තව කම්පාවකින් තොරවම වෙනදරා ගන්නවා, ඉවසන. මමත් ඒ වගේ. ගින්න හා සමානයි. මම ස්වාමීනි සුළඟ වගේ. මේ සුළඟට මොනතරම් දේවල් හමනවද? සුවඳ දෑ හමනවා, දුර්ගන්ධය හමනවා, පිරිසිදු දේවල් හමනවා, අපිරිසිදු දේවලුත් මේ සුළඟත් එක්ක හමනවා. දුම්වැලෙත් හමනවා. නමුත් ස්වාමීනි සුළඟ කම්පා වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම සමසිතින් යුක්තව ඉවසනවා. දැන් කොයි වෙලාවකවත් සුළඟ ගින්න පොළොව මේව ප්‍රතික්ෂේප කරනවද? නෑ. මමත් හරියට සුළඟ හා සමානයි. ස්වාමීනි මම හරියට පාපිෂ්ණාවක් වගේ. මේ පාපිස්සක් වගේ. මේ පාපිස්සක රජතුමත් පාපෙහිනවා, සිටුතුමත් පාපෙහිනවා. ඒ වගේම ශාස්ත්‍රයත් පාපෙහිනවා, බ්‍රාහ්මණයත් පාපෙහිනවා, සැඬොලත් පාපෙහිනවා, දුගියත් පාපෙහිනවා. එක එක අපිරිසිදු දේවල් පිස දැමෙනවා. නම ස්වාමීනි කවදාවත් පාපිෂ්ණ කම්පාවට පත් වෙන්නේ නැහැ. පාපිෂ්ණ සැලෙන්නේ නැහැ. මේ සෑම දෙයක්ම ඉවසනවා. පාපිෂ කොයි වෙලාවකවත් අර ඉහළ කුලයේ අය ඉහළ අයගේ පාපිෂ දැමීම විතරක් ඉවසලා පහළ අයගේ පාපිෂ දැමීම හමුවේ කෝපයටපත් වෙන්නේ නැහැ. කවුරු පාපිෂ දැම්මත් පාපිෂ එකම එක හා සමානයි. මම ස්වාමීනි හරියට පාපිෂක් හා සමානයි. කවුරු පාපිෂ දැම්මත් කම්පා නොවන්නාසේ මමත් එහෙමයි.
ස්වාමීනි මම හරියට සිංගමනේ යන සැඬොල් කොළුවෙක් වගේ. සැඬොල් කොළුවා කොයි ගෙදරකට ගියත්, සිටු ගෙදරකට ගියත්, රාජ ගෙදරකට ගියත්, වෙන ධනවතෙකු ගෙදරකට ගියත්, දුගියෙක් ගෙදරකට ගියත්, කොහාට ගියත් තමන් කවුද කියලා හරියටම දන්නවා. තමන් මොකට ආවේ කියලා හරියටම දන්නවා. එහෙම හිතලා කවදාවත් තමන්ගේ හිත වික්ෂිප්ත කරගන්නවද? නෑ. කවදාවත් හිත වික්ෂිප්ත කරගන්න. සෑම දෙයක්ම මධ්‍යස්ථව මැදිහත්ව හැම දෙයක්ම ඉවසනවා. ස්වාමීනි මමත් අන්නේ හා සමානයි. මම කවුරු වගේද? සැඬොල් දරුවෙක් හා සමානයි. සිංගමනේ යන. ඊළඟට නැවතත් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමා උපමා කරනවා ස්වාමීනි මම හරියට අම් සිඳුන ගවයෙක් හා සමානයි. මම හරියට අම් සිඳුන ගවයෙක් හා සමානයි. අම් සිඳුන ගවයා කොතනට ගියත් හිස පහත් කරගෙන යන පහත් වූ හිසින් යුක්තව ගැටෙන්න යන්නෙම නැහැ. කිසිම ගැටීමේ අදහසක් නැහැ. ප්‍රෞද්ධ අදහසක් නැහැ. හැපෙන්න යන්නේ නැහැ. හැම වෙලාවකම හිස පහත් කොටගෙනමයි කොතනට ගියත් යන්නේ. කවුරු වගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්වන ස්වාමීනි මම හරියට අම් සිඳුන ගවයෙක් හා සමානයි. ස්වාමීනි හරියට ගැරන්ටි කුණක් පිළිකුල් සහගත දෙය හා සමානයි. ගැරන්ටි කුණක් කොයි වෙලාවකවත් ප්‍රසන්න නැහැ. පවිත්‍ර නැහැ. සුවඳවත් නැහැ. ඉතින් මගේ ශරීරයත් මාත් මගේ ජීවිතයත් ඒ හා සමානයි. ඒ වගේම ස්වාමීනි මම හරියට මස් පුරවපු බටපතුරු පෙට්ටියක් හා සමානයි. මස් පුරවන ලද බටපතුරු පෙට්ටියක් හා සමානයි. ඒ කියන්නේ මොකක්ද? දැන් බටපතුරු වලින් හදපු පෙට්ටියකට මස් පිරෙව්වොත් මොකද වෙන්නේ? අර තැන් තැන් වල තියෙන සිදුරු වලින් ටිකෙන් ටික පිටට අර ද්‍රව්‍ය ගලන්න පටන් ගන්නවා. ඕජස් ගලන්න පටන් ගන්නවා. ඉතින් ස්වාමීනි මගේ ශරීරයත් හරියට නව දොරකින් ඒ වගේම අප්‍රමාණ වූ කුඩා දොරටු වලින් අපරිසුදු දේවල්ම වැගිරෙනවා. ඉතින් ස්වාමීනි එහෙව් මම කොහොමද මේ ජීවිතය ගැන, මේ රූපය ගැන, මේ ශරීරය ගැන අමුතුවෙන් සිතේ යමුත්තක් ඇති කරගන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ හමුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ සැබෑ ස්වභාවය තමන් කොයි වගේ කෙනෙක්ද කියලා මේ උපමා නාමයකින් ප්‍රකාශ කළා. දැන් මේන් අපට මොකක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඇති කරගන්න පුළුවන් අදහස? බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ එච්චර ශ්‍රේෂ්ඨෙක් වෙලා, එච්චර උත්තමයෙක් වෙලා මොන තරම් නිවුණු කෙනෙක්ද? මොන තරම් නිවුණු කෙනෙක්ද? වාද විවාද කරන කෙනෙක් නෙමෙයි. රණ්ඩු සරුවල් කරන කෙනෙක් නෙමෙයි. ඒ ඔක්කොම දුර වෙනානේ, කෙලස් දුර වෙනානේ. ඒ වගේ ඉහළ තැනක ඉඳගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ ජීවිතය ගැන හිතපු විදිහ, ඒ වගේම අනුන් සමග ගනුදෙනු කරන විදිහ, ඒ නිසා ඒ මොහොතේ රැස් වුණ සියලුම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහතෙරවරුන් ස්වාමීන් වහන්සේලා සාදුකාර ප්‍රවත්ව මේ දේශනාව අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිංහනාදය අහලා දැන් මේ උපමාව මා ඔබට කිව්වා කියලා මම දන්නවා ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න බෑ කියලා. ඔබට නේ මටත් බෑ. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ පුජ්‍යලිය සමග ගනුදෙනු කරනකොට අපේ ලෝක ජීවත් වෙනකොට නිවුණු පුද්ගලයෝ හැටියට ඉන්න. සැහැල්ලු අය හැටියට ඉන්න.
සරල විදියට ඉන්න. සරල විදියට හිතන්න. සැහැල්ලුවෙන් හිතන්න. තමන් පිළිබඳ ඕනුවට වඩා තමන්ගේ මොනවා හරි දේවල් ගැන හිතනවා. දැන් ඔබට විදේශ රටවල් වල ඉන්න සමහර අයට තේරෙනවා දැන් අපේ රටේ අපිට විශේෂයෙන්ම සිංහල අයට කොච්චර මාන්නක්කාරකමක් තියෙනවා. අපේ හිතවල කොච්චර මානෙ ඇති වෙනවද? සමහර වෙලාවට බුදුන්ගේ දහම අදහන්නේ නැති ආගමක් අදහන්නේ නැති කෙනෙක් පවා බොහෝ වෙලාවට බොහොම අනතිමානීත්වයෙන් ඉන්නවා. අපිට වැදගත් වෙනවා අපේ නිවුණු ස්වභාවය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ බලාපොරොත්තු වන්නේම නිවුණු කෙනෙක් හදන්න. ගිනි ගන්න කෙනෙක්ව නෙවෙයි. හැමතිස්සෙම රත් වෙලායි. හැමතිස්සෙම කේන්තියෙන් ඉන්නේ. කේන්තිය, ක්‍රෝධයෙන්, තරහින්, ද්වේෂයෙන් තද වෙලා. ගිදරගෙන එක්ක කතා කරන්න කැමති. වචනයක් කතා කරන්න කැමති. ඇයි හැමතිස්සෙම ගිනි අරන් ඉන්නේ. ඒ නිසා අපි මේ සඳහා විවිධ හේතු තියෙන්න පුළුවන්. මානසික, පෞරුෂත්ව, සමාජමය, අධ්‍යාපනික ආදී විවිධ තත්ත්වයන් හේතුන් මේ සඳහා බලපාන්න පුළුවන්. හැබැයි කොමන හේතුවක් නිසා වුණා. දැන් සමහර ලාවට අපි දන්නවා ලංකාවේ අපේ බෞද්ධ පින්නතොල්ලා කේන්දරය කියන එක ගොඩාක් අය බොහොම විශ්වාස කරනවා. එතකොට දරුවට කේන්ති යනවා. අපි හිතමු මෙයාට පුතාට හොඳටම කේන්ති යනවා. කොස්සලංගේ මැස්ස යන්න බෑ. පොඩි දෙයකට අම්මා තාත්තා එක්ක කරන්න ඕන. ආච්චි එක්ක කරන්න ඕන. නංගිල මයිලා අයියලාක්ක ඔක්කොම කරන්න ඕන. අන්තියේ කරන්න. එතකොට ඉතින් ගිහිල්ලා වෙනා බලන්න. බැලුවාම කියනවා මෙයාට මේ සිනිඳුරු ඒ රාෂ්ට්‍ර එකක් තියෙනවා. තව ඉතින් අවුරුදු 5ක් යනකල් මේක තියෙනවා. එතකොට කල්පනා කරනවා අනේ ඉතින් පුතාට මේ ඒ රාෂ්ට්‍රිකේනේ අපලයිනේ ඒ නිසා. දැන් ඉතින් මේ මිනිස්සයා අවුරුදු 5 වර කරන මෝඩ වැඩ ටික එයාට යටත්ව දෙමව්පියෝ ඉන්නවා. කේන්ති ගියාම හිතනනේ ඒ රාෂ්ට්‍රකේ. රණ්ඩු නාම හිතනවා ඒ රාෂ්ට්‍රකේ. නංගිට ගහලා අල්ලගෙන ඒ රාෂ්ට්‍රකේ. එද ආච්චි එක්ක අම්මා තාත්තා එක ටික කියාගෙන යනවා. ඒ රාෂ්ට්‍රකේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයත් එක පාවිච්චි කරනවා. ඇයි මොන දේ කළත් ඒ රාෂ්ට්‍රකේ නමින් තමයි වහන්නේ. ඒ නිසා ඒ වගේ අපි මේ මිත්‍යාවල් පස්සේ යනවට වඩා අපි බලන්න ඕනේ මේ සඳහා මොකක්ද හේතුව? මෙයාගේ මානසිකව මොකක් හරි අසමබරතාවයක් ඇති වෙලා. සමහරවිට විෂාදයේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. නේද? ඒ වගේ විවිධ හේතු තියෙනවානේ. ආතතිය වැඩි වුණා. ඒ නිසා කෙසේ වෙතත් නොනිමුණු ස්වභාවය, ගිනි ගන්නා ස්වභාවය පුජ්‍යලයාව පරිහානියටපත් කරනවා. ඒකයි ආයි කතා දෙකක්. කෝදන උපනාහීච පාපමක්ඛීච උනරෝ ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ වසල සූත්‍ර දේශනා කළා නේද? ඒ නිසා පිළිහෙනවා. අපට මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ නිවුණු කෙනෙක් වෙයි. මේ බණ අහන ඔබ නිවුණු කෙනෙක් වෙන්න. නිවුණු කෙනෙක් වීම සඳහා බණ අහන්න. මෛත්‍රී භාවනාව වඩන්න. බුද්ධානුස්සතිය වඩන්න. හැම වෙලාවෙම සැහැල්ලුවෙන් හිතන්න. සරලව හිතන්න. හැම වෙලාවෙම එහෙම්කම් දෙන කෙනෙක් වෙන්න. ඔබට නින්දාවක් කළත් ඔබට කෙනෙක් අපහාස කළත් ඇත්තටම බලන්න මේ කියන අපහාසය ඇයි මෙයා කරන්නේ? මට මේ බණින්න මේ දුර්වලතාවය මලක තියෙනවද? මේ කියන ප්‍රශ්න මගේ ළඟ තියෙනවද? ඒ දිහා බලන්න. අපි මොකද කරන්නේ? අපි බලන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කිසිම මේකක් නැතුව අනිත් කෙනාට පෙරලා බයිනවා. නින්දා කරනවා, එකට එක කියනවා, ගැටෙන්න යනවා. හොඳම දේ ඒ මොකොත් නොකර නෝනින් මෙනෙහි කරන්න මේතනත්ත මට මෙහෙම දෝෂාරෝපණයක් කරනවා. ඇත්තටම මේ අවුල මා සතුව තිබෙනවාද? මගේ ළඟ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. නෝනින් මෙනෙහි කරා. මෙනෙහි කරනකොට ඔබට වැටහෙනවා තින් ඇත්ත තමයි කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් මගේ ළඟ තියෙනවා. මම මේ කතා කරන විදිය හරි නෑ. මම යාළුවත් එක්ක ගනුදෙනු කරන විදිය හරි නෑ. මම එහෙම කරන එක හරි නෑ. ආන්නේ නම් ඒ වැරද්ද හදාගන්න. ඔබ ළඟ එහෙම වැරද්දක් නැත්තම් ඊට පස්සේ මොකද කරන්නේ? නගරයව හොයාගෙන ගිහලා බයිනවද? එහෙම කරන්න එපා. එහෙම නෙමෙයි කරන්න ඕන. මෙයා මෙහෙම චෝදනා කළාට මගේ ළඟ එහෙමවත් වැරද්දක් නැහැ කියලා හිතලා වඩාත් නිවැරදි ගුණේ දිනු කරගන්න.
ගැටෙන්නේ යන්නේ. රණ්ඩු වෙන්න හදිස්සන් නේ Facebook එකේ පෝස්ට් දාලා තර්ජනය කරන්නේ ඒවට යන්න එපා. ඒව හොඳ නැහැ. ඒව වරිණද නැහැ. ඒව දියුණු අයගේ ස්වභාවය නෙවෙයි. ඒ නිසා හැමතිස්සෙම සැහැල්ලුවෙන් සරලව සිම්පල් ජීවිතයක් ගෙවන්න. හැමෝම එක්ක නියුණු කෙනෙක් හැටියට ඇසුරු කරන්න. එතකොට ඔබව ආශ්‍රය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් බලන්න වැඩිහිටියෝම ආශ්‍රය කරන්න කැමති නැහැ පොඩි ළමයි. ආච්චි සීයාගෙන් ඈත් වෙන්නේ. ඇයි තියාලා තව අදහස් තියන අය ආයි කිව්වා තමයි. එයාලා කියන දේම තමයි හරි. කවුරුවත් ඇසුරු කරන්න කැමති නැහැ. කතා කරන්නවත් කැමති නැහැ. සමහරව ලෙඩ වෙලා එකතෙන් වුණත් උපස්ථාන කරන්නවත් කැමති නැහැ. ඇයි? අර තින රෞද්‍ර තද නොනියුණු ස්වභාවය නිසා. තව අය ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා. එයාලාට මොනුබුරු මිනිබිරියොත් හරි සමීපයි. පොඩි ළමයික සමීපයි. තරුණ අයත් සමීපයි. දූ දරුවෝ සමීපයි. වැඩිහිටියොත් සමීපයි. හැමෝම සමීපයි. එයාලට හැමෝම එක්ක වැඩ කරන්න පුළුවන්. ඔයත් එහෙම වෙන්න කවුරු වගේද මොන වගේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ උපමා 9ක් දේශනා කළා. ඒ හා සමානයි. හිතන්න. අපි ජලය වගේ වෙන්න ඕන. ජලය හා සමාන වෙන්න. ජලය කොටු බෝතලයකට දැම්මොත් කොටු හැඩයක් ගන්නවා. ත්‍රිකෝණ බෝතලයකට දැම්මොත් ත්‍රිකෝණ හැඩයක් ගන්නවා. රවුම් බෝතලයකට දැම්මොත් රවුම් හැඩයක් ගන්නවා. මලක හැඩයට හදපු බෝතලයකට වතුර දැම්මොත් මොකද වෙන්නේ? මලක හැඩේ ගන්න. ඒ වගේ. ඒ කියන්නේ ඉතින් මේ කසීප බොන අයත් එක්ක කසීප බොන එහෙම නෙවෙයි. පොඩි දරුවෝ එක්ක ඒ දරුවන්ගේ මානසිකත්වයෙන් ආශ්‍රය. තරුණ අය එක්ක ඒ තරුණ අයගේ අදහස් වලට ගැලපෙන විදිහට හිතනවා. ඒව තේරුම් ගන්න ආශ්‍රය. වැඩිහිටියෝ එක්ක එයාලට ගැලපෙන විදිහට එයාලත් එක්ක සම ආශ්‍රය. සිල්වතුන් එක්ක ඊට සම ඊට අනුරූප විදිහට ආශ්‍රය කරන්න. එනිසා අපි ජලය හා සමානයි. සමහර අයට තමන්ගේ අර ගංජා ගහන යාළුවෝ ටික විතරයි හරියන්නේ. වෙන කවුරුවත් හරියන්නේ. හැන්දෑවට තැන් වලට සෙට් වෙලා බොන යාළුවෝ ටික විතරයි හරියන්නේ. වෙන කිසි කෙනෙක් හරියන්නේ නැහැ. නුඹුර කෙනෙක් තේද. මේ වාදකයෝ කියලා බනින්නේ. අමද්දපයෝ කියලා බනින්නේ. එයි හොඳ අය එක්ක හැමතිස්සෙම ආශ්‍රය කරන්න ඕන. නරක අය එක්කුණත් ආශ්‍රය කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන් වග කියන්න ඕන, තමන් වග බලා ගන්න ඕන. යාළඟ තියෙන ඒ දුස්සීලකම්, දුර්චනකම් තමන්ගේ ජීවිතයට සම්ප්‍රේෂණය කර නොගන්න. ඒක තමන්ගේ වග තියෙන. එහෙම පුළුවන් නම් ඇසුරු කරන්න කමක්. බැරි නම් ඇසුරු කරන්න. බාලයන් දුරු කරන්න. එනිසා මෙන්න මේ ගුණය, මේ නිවුණු ස්වභාවය, නිවාත ගුණය ඉතාම ශ්‍රේෂ්ඨයි. ධර්මයේ පුරා ඕන තරම් පින්නතුනි මේ සඳහා දේවල් දහම් කාරණා ධර්ම කතා දේශනා තියෙනවා. මේ පමණකින් තේරුම් ගන්නට මේ අපිට කොච්චර වැදගත් වෙනවද ජීවිතයකට නිවුණු කෙනෙක් වෙන්න. ඔබ තවදුරටත් මේක හිතන්න. අප නිවුණු කෙනෙක් වුණොත් ඒක කොහොමද ගෙදරට දැනෙන්නේ? බිරිඳ නිවුණු කෙනෙක් නම්, සැමියා නිවුණු කෙනෙක් නම් ඒක එකිනෙකාට දැනෙන විදිය හිතන්න. හැබැයි බිරිඳ නොනිවුණු කෙනෙක් නම්, සැමියා නොනිවුණු කෙනෙක් නම්, එහෙම නැත්නම් තද අදහස් තියෙන රෞද්‍ර කෙනෙක් නම් ඒක එකිනෙකාට බලපාන විදිය හිතන්න. ඔය අයථා සම්බන්ධතාව වලට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මොකක්ද? මේ මිනිස්සයා කතා කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? කතා කරන මිනිස්සෙගේ පැත්තට මේ මිනිස්සයා හැරෙනවා. ඒක හොඳයි කියනව නෙමෙයි. ඊට පස්සේ අයථා සම්බන්ධතා නිසා ඒවා වුණාම ඉතින් මිනි මරාගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ. අමතක කරන්න එපා හැම වෙලාවකම බුදුරජාන් වහන්සේ දක්වන්නේ දුන් දෙ ලැබෙනවා කියලා. ඔබ අනුන්ට හිණාවක් දුන්නොත් ඔබට හිණාවක් ලැබෙනවා. ඔබ අනුන්ට ඔරවගෙන ගොරවගෙන රවාගෙන කුප්පගෙන ගියොත් ඊට අනුරූප දෙයක් ඔබට ලැබෙනවා. ඔබ ප්‍රිය වචනයක් දුන්නොත් ප්‍රිය වචනය ලැබෙනවා. ආදරය, කරුණා, මෛත්‍රිය, දයාව, අනුකම්පාව ලෝකයට දුන්නොත් ඒ දේවල් ලැබෙනවා. වෛරය, තරහව, පරිගැනීම, ක්‍රෝධය ආදී දේවල් ලෝකයට දුන්නොත් ඒව නැවත පෙරලා තමන්ට ලැබෙනවා. ඒ නිසා දුන් දෙය ලැබෙන්නේ. ඔබ නිවුණු කෙනෙක් වුණොත්
ඔබට ඊට අනුරූප වූ ප්‍රතිඵල මේ ජීවිතය තුළ මිත්තා විහෙලින් ලැබෙනවා. ගාරවෝච නිවාතෝච. තුන්වෙනි කාරණය තමයි සන්තුට්ඨේ. සන්තුට්ඨේ කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීමේ ස්වභාවය. ලද දෙයින් සතුටු වෙන්න ඕන අපි. ඔන්න ඔතන ගොඩක් අය පටලවා ගන්නවා. සමහර අය කියන දේ ලද දෙයින් සතුටු වෙන්නත් ලැබුණු දෙයක් තියෙන්න eBay එකේ. ලද දෙයින් සතුටු වෙන්නත් ලැබුණු දෙයක් තියෙන්න eBay කියලා කියනවා. නමුත් ඉතින් අපි කවුරුවත් සර්ව ප්‍රකාරයෙන්ම නොලැබුණු අය නේ. අපි කවුරුවත් කිසිම දෙයක් නොලැබුණම අය නේ. මොනවා හරි දේවල් ලැබිලා තියෙනවා. මෙතන මේ ලද දෙයින් සතුටු වෙන්න කියලා කියන්නේ මම ඉපදුන්නේ කටුමැටි ගේක නම් මට ඒක හොඳයි. මම දුප්පත් වෙලා ඉපදුනා නම් මට ඒක හොඳයි. එහෙමද? ඒක බුදුදහම වර්ණනා කරන්නේ. බුදුදහමේ උගන්වන්නේ උත්තාන සම්පදා නේද? උත්සාහ සම්පත්තිය. ධනෙ ලැබීම සඳහා උත්සාහවන්ත වෙන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ, දහඩිය හෙලන්න ඕනේ. එහෙම උගන්වනවා. මෙතන මේ දක්වන්නේ උත්සාහ නොකර තියෙන දෙයක් කාලේ ඉන්න කියලා නෙමෙයි, උත්සාහ කරන්න ඕන. අපි හිතමු කිසියම් හෝ දරුවෙක් ඉන්නවා. එයා ඉතින් ඔන්න O level උත් ළඟයි. එයාගේ වැඩේදී යාළුවෝ එක්ක බයිසිකල් වදිනවා. යාළුවෝ එක්ක සරුම් ගලනවා. යාළුවෝ එක්ක රවුම් ගහ ඉන්නවා. ක්‍රිකට් ගහනවා, එල්ලි ගහනවා, ඔය සෙල්ලම් කර කර බොහොම කෙලිදෙලේ යුක්තව තමයි කටයුතු කරන්නේ. දැන් ඇද විභාගෙත් ලඟ වෙනවා. පොතපත පොඩ්ඩක් කියවන්නේ බලලා මොනවා හරි ටිකක් ගිහින් ලියලා එනවා. ඔන්න යාට හම්බුණා ඉතාලම ඉහළින් W9ක් 10ක් හම්බුණා. තව කෙනෙක් ඉන්නවා යා බොහොම මහන්සි වෙනවා. කැප වෙනවා. උදේ පාන්දර නැගිටලා පාඩම් කරනවා. පන්ති යනවා. ලියනවා. කොහොම වෙහෙසෙනවා. එයත් ඊට පස්සේ විභාගෙට ගිහින් ලියනවා. මෙයා බලාපොරොත්තු වුණා මම A9ක් අනිවාර්යයෙන්ම ගන්නවාමයි. A9ක් ගන්නවා අනිවාර්යයෙන්. අද බලාපොරොත්තු තියාගෙන තමයි එයා පාඩම් කරේ. හැබැයි යාට හම්බෙන්නේ A5යි. ඉතුරු ඒවා B, C. දැන් මෙයා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, නාන්නෙත් නැහැ. ගෙයින් එළියට බහින්නේ නැහැ, යාළුවන්ට මොන දෙන්නේ නැහැ. මෙතන උගන්වනවා මෙන්න මෙහෙම. එයාට පුළුවන් නම් හරි මම මහන්සි වුණා. මම පාඩම් කළා. මම කැප වුණා. මම පන්ති ගියා. මම එළි වෙනකල් නිදි වරාගෙන පාඩම් කළා. මට ලැබුණා ඒ 5යි ඉතුරු ඒවා B C මේ මහා මට ඇති. මම මහන්සි වුණා. කැප වුණා. එයා ඒ ලැබිච්ච ප්‍රමාණය සතුටු වෙනවා. හැබැයි ලැබිච්ච ප්‍රමාණය සතුටු වෙන්නේ එයා මහන්සි වෙලා ලබපු දෙයක්. දැන් අර ඉස්සෙල්ලා කියපු එකන W ලැබුවා. එයාට සතුටු වෙන්න බෑ. ඊ කිසිම මහන්සියක් වෙන්නේ නැතුව මොකදම කරන්නේ නැතුව ඒ කියලා ලිව්වා. කිසි උනන්දුවක් නැහැ, උත්සාහයක් නැහැ, බලාපොරොත්තුවක්. ඒක වරණ නම් කරන්නේ. ඒක ඉතාම පහත් දෙයක්. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒක පුද්ගලයෙක්ගේ ජීවිතේ පිරිහීමේ ලක්ෂණය. කුසීතකම. ධර්මයේ උගන්වන්නේ අපි තේරුම් ගන්න ඕන. අපි යමක් ලබන්න වීරිය වඩන්න ඕන. උත්සාහවන්ත වෙන්න ඕන. වීරිය ප්‍රතිඵලය සතුට වෙන්න ඕන. සතුට වෙනවා කියන එක නම් ඔබ හිතන්න එපා. එච්චර ලේසි දෙයක් කියලා. සතුට වෙන එක අමාරුයි. කොච්චර අමාරුද කිව්වොත් සමහරුන්ට සතුට මොකක්ද කියලා හොයාගන්න.
සතුට තමන් සතුට වන්නේ මොන වයින්ද කියන එකවත් එහෙම නැත්නම් සතුට කියන්නේ මොකක්ද කියලාවත් සමහරුන්ට හොයාගන්න බෑ. සමහරුන්ට ඒ පිළිබඳ අදහසක් නැහැ, තේරුමක් නැහැ. දැන් ඔයාත් රට ගෙහින් ඉන්නේ. ඔයාත් ඇත්තටම සතුට හොයාගෙන තමයි විදේශගත වුනේ. ඊශ්‍රායලයට ගියේ හෝ මැද පෙරදිග ගියේ හෝ වෙනත් රටකට ගියේ හෝ සතුට හොයාගෙන. එතකොට දරුවන්ට උගන්වන්නේ සතුට බලාපොරොත්තු වෙන්න. කෙවල් දොරවල් හදන්නේ සතුට බලාපොරොත්තු වෙන්න. සල්ලි උපයන්නේ සතුට බලාපොරොත්තු වෙන්න. විවාහ වෙන්නේ සතුට බලාපොරොත්තු වෙන්න. කන්නේ බොන්නේ අඳින්න පළ දෙන්නේ. ඒ වගේම ට්‍රිප් යනවා නේද? පාටි දානවා. විවිධ දේවල් කරනවා. මේ දේවල් හැම එකකම බලාපොරොත්තුව මොකද්ද? සතුට. සතුට ලැබීමේ බලාපොරොත්තුව යුක්තව තමයි මේ දේවල් කරන්නේ. ඊළඟට හිතලා බලන්න මිනිස්සු දැන් ඊයේ පෙරේදා රට විවෘත කළානේ. එතකොට බාර් ටිකක් ඇරියා. ඉතින් නෝනලා ගිහිල්ලා උකස් මධ්‍යස්ථානවල පොලිමේ ඉන්නකොට මහත්තුරු ගිහිල්ලා බාර් පොලිමේ. එහෙම තමයි තිබුණේ. මහා දෙවන්ත පෝලිං බාර් ඉස්සරහ. එතකොට මේ ගොඩාක් අය කියන්නේ 99%ක්ම සතුට බලාපොරොත්තු වෙන තමයි බොන්නේ. සතුට බලාපොරොත්තු. සිගරට් බොන්නේ සතුට බලාපොරොත්තු වෙන. අරක්කු වගේ දේවල් බොන්නේ සතුට බලාපොරොත්තු වෙන. ගංජා ආදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ මත් පෙති වර්ග පාවිච්චි කරන්නේ සතුට බලාපොරොත්තු වෙන. එතකොට මේ එහෙනම් ලෝකේ මිනිස්සු හැම දෙයක්ම වගේ කරන්නේ සතුට කියන එක බලාපොරොත්තු. සතුට කියන්නේ මෙන්න මේකයි කියලා හඳුන්වන්න අමාරුයි. මට කියන්න බෑ. වෙන කෙනෙකුට උනත් ඒක පහසුවෙන් උත්තරයක් දෙන්න බෑ සතුට කියන්නේ මොකක්ද. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් විවිධ වටපිටාව මේ සතුටත් එක්ක තියෙන මේකේ වටපිටාව බැලුවාම මිනිස්සු සතුට කියන්නේ මොකක්ද කියලා අදහසක් ගන්න පුළුවන්. දැන් අපි කිව්වා මේ දේවල් කරන්නේ සතුට බලාපොරොත්තු වෙන කියලා. හැබැයි අවසානයේ සතුටකුත් නැහැ. දැන් හිතලා බලන්න විශාල ගයක් හදනවා සතුටෙන් ඉන්න, සැපෙන් ඉන්න. ඉතින් ගිය හදලා ඉවරනාට පස්සේ සතුටක් නැහැ. ඒක කොටමඩ විවාහයක් වෙන සතුටෙන් ඉන්න කියලා. විවාහ වෙච්ච දවස් ඉඳලම අර සිංගල් ගානේ තිබිච්ච සතුටක් නැහැ. තනියෙන් ඉන්න කාලේ තිබිච්ච සතුටත් අහිමි සතුට බලාපොරොත්තු විවාහ වුණාට පස්සේ. එතකොට සල්ලි හම්බ කරනවා. සල්ලි තියෙන සතුට නැහැ. වාහනයක් ගන්න වාහනේ තියෙන සතුට නැහැ අසුතටෙන්. ආහාර පාන ඕන තරම් තියෙන උනට ඉච්චර ලොකු සතුටක්. කේකිනාට කේක ප්‍රමාණයෙන් තියෙනවා. ඒ දේවල් තිබුණත් පුද්ගලයාගේ ඉච්චර එහෙම සතුට කියන එකක් පේන්නේ නැහැ. දැන් ඇත්තටම සතුට ආදී දේවල් එහෙම බාහිර සාධක මත නම් තීරණය කරන්න හොඳ නැහැ. ඔයත්ෝ කෑම බීම මත සතුට තියෙනවාය කියලා හිතන්න එපා. හැබැයි ඉතින් කෑම බීම නැත්තම් කොහොමවත් සතුටක් නැහැ. කෑම බීම ආහාර පාන ඉග වෙනකොට සතුට කියන එක කොහොමද ආයි? නමුත් කෑම තමයි සතුට. බීම තමයි සතුට. ඇඳුම් තමයි සතුට. සල්ලි තමයි සතුට. සල්ලි වැඩි වෙන තරමට තමයි සතුට වැඩි. ඇඳුමේ වටිනාකම බ්‍රෑන්ඩ් එකේ වැඩි වෙන තරමට තමයි සතුට වැඩි. බොන බීම එකේ තියෙන ක්වොලිටි ලේබල් එක ස්ටෑන්ඩඩ් එක. ඊළඟට නම බලනවානේ. දැන් ගොඩාක් අය වියදම් කරන්නේ කණ්ඩ කෑම වලට නෙවෙයි නමට. නම තමයි වැඩිපුර ගන්න. ඒක අනුව සතුට තියෙනවා. එහෙම එකක් නැහැ. හොඳට තේරුම් ගන්න. බාහිර ලෝකේ කොහේවත් සතුට නැහැ. බාහිර ලෝකේ සතුට නැහැ.
බාහිර ලෝකෙ මොනවද? මේ තමන්ගෙන් බාහිර තියෙන ආහාර පාන ඇඳුම් පැළඳුම් සල්ලි ගෙවල් ඉඩම් මේ දේවල් වල සතුට නැහැ. ඇයි එහෙම කියන්නේ? ඊළඟට බලය වැඩි වෙන තරමට බලය ලැබෙන තරමට සතුට. මේ අපි හිතන් ඉන්න මනස්ගත ඇයි? හේතුව දැන් ඔය අතෝ ඔය ගිහිල්ලා ඉන්නේ ධනවත් රටවලනේ ජොබ් කරන්නේ. ලංකාවේ නෙමෙයි දුන්න තේරෙන්නේ නැහැ කියලා හිතමු. ඒ නිසා දැන් ඔය අතෝ පිට රටවල් වල ගිහිල්ලා ඉන්න නිසා මහා සල්ලිකාරයන්ගේ නිවෙස් වල ඔබ වැඩ කරන නිසා රැකියාවේ නියුතු වෙන නිසා ඔවුන්ගේ ආයතනවල රැකියාවේ නියුතු වෙන නිසා හෝ ඔබ ඉදිරියදා මේ රටේ ගැවසෙනකොට දකින්නවනේ මේ රටවල ඉන්න මහා ධනවතුන් ධනපුය. එහෙම දැක්කේ නැත්නම් අන්තර්ජාලයෙන් අපි දකින්නවනේ ලෝකේ දැනුම හරහා. දැන් ලෝකේ ලොකුම ධනවතෙක් තමයි ඔය ඇමසෝන් හිමිකරු. මට මතක හැටියට ඩොලර් බිලියන 192ක්ද කොහෙද මේ කියලා මම දැක්ක ඊයේ වෙරද තියෙනවා. රුපියල් වලින් නම් අපිට හිතා ගන්න බැ කොච්චරද කියලා. මහා විශාල දෙවන්ත සල්ලිගන්තරාව. ඔහුට හිමි ඉඩම් ප්‍රමාණය අක්කර මිලියන ගණන් කියලා කියනවා. එතකොට දැන් එතුමාගේ ජීවිතේ කචල්නේ. දික්කසාද වෙලා හැම. ඊම ප්‍රශ්නනේ. විශාල වන්දියක් තමන්ගේ බිරිඳට දීලා නේද? ඒ ඇත්තන්ගේ මණ්ඩලේ කචල්. දැන් අපි හිතනවා සල්ලි වැඩි වෙන තරමටම සතුට වැඩි විවාහ ජීවිතේ හොඳයි ඔක්කොම අවුල්. දැන් බලන්න ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා ට්‍රම්ප් එතුමා හොඳ ජනාධිපතිවරයෙක්. ලංකා මිනිස්සු ඉතින් එතුමා කලකන්නේ මහා මේ මොට්ට ජනාධිපති කෙනෙක් කියලා. දැන් හැබැයි අපිට මේ අලුත් ජනාධිපති ආවට පස්සේ බොහොම පීඩාව වැඩි ලංකාව. කලින් ජනාධිපතිතුමා ලංකාව කිසිසේත්ම ගණන් ගත්තේම නැහැ. එංගින්න මුකුත් ප්‍රශ්නයක් අපිට මානව හිමිකම්වත් තිබුණේ නැහැ. ඉතින් එතුමා මම සලකන්නේ බොහොම විශිෂ්ට ජනාධිපති කෙනෙක් කියලා ඇමරිකාවේ කෙසේ වෙතත් අපට. අපි ජීවත් වෙන්නේ ලංකාවේනේ. ඒ නිසා. ඉතින් එතුමා මේ ඇමරිකාවේ මහා ධනවතෙක්. ඒ වගේම ලෝකේ මහා බලවතා බවට පත් වුණා. බලන්න එතුමාගේ විවාහ ජීවිතය දැන් මේ දෙන්නක් දික්කහා වෙනවා. ජනාධිපතිකම් කරන කාලේ බලයේ තියෙන කාලේ ණයයි මුගටියයි වගේ තමයි ඒ ජෝඩුව හිටියේ. ඉතින් හිතලා බලන්න එන මේ බලය ලැබුණාම අපි හිතනවා අනේ සතුටින් ඉන්න පුළුවන් ඕක හම්බුණා නම්. ධනෙ පිළිබඳ හීනමවල හිතනවා අනේ සල්ලි හම්බුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ නෝනත් හොඳයි නෝනට මහත්යත් හොඳයි දෙමව්පියන්ට දරුවෝත් හොඳයි දරුවන්ට දෙමව්පියොත් හොඳයි ඔක්කොම හොඳයි නේ. තව හිතලා බලන්න සල්ලි තියෙනවා සතුට නැහැ. ධනෙ තියෙනවා සතුට නැහැ. මහා ගෙවල් තියෙනවා සතුට නැහැ. ඉන්නේ අසතුටෙන්. ඉන්නේ අසමගියෙන්. ඉන්නේ අවුලෙන්. ඉන්නේ මොනෙල්ලගෙන. කොයි වෙලාවෙන් බැලුවත් මොන දෙයක් ඉතින් මේ කට මේ බෝ වැදිලා ගිහින් සීයාවුන අනිත් පැත්ත ගහලා වගේ තමයි ගන්න. දුකෙන්, ශෝකෙන්, අවුලෙන්. ඒ නිසා මේ භෞතික දේවල්, ආහාර පාන මේවා මතක් සතුට තියෙනවා නම් ඕව අඩුපාඩුවක් නැතුව තියෙන මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් තියෙන්න බෑ. දුක කියන එක ගෑවෙන්නවත් බෑ. ඇයි? ඔක්කොම තියෙනවනේ. ඊළඟට මහා ධනවතුන් දැන් බලන්න මයිකල් ජැක්සන් කියන්නේ කීර්තිය උපරිමයි. ජනප්‍රියත්වයේ අන්තිමට ජනප්‍රියත්වයේ වදයක්. ආරකට බහගන්න බෑ. තරම් ජනප්‍රිය කෙනෙක්. ඒ වගේම එතුමාට සල්ලි තිබෙච්ච තරම්, ධනෙ තිබෙච්ච තරම්. අන්තිමට මොකද උනේ? ජීවිත කාලෙම ඔහු බිහි තමයි ජීවත් වුනේ. මානසික ආතතියට, විෂාදයට. එතකොට ඔය ඩයනා කුමාරිය එංගලන්තේ මිය ගියා.
ඇයත් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙච්ච කෙනෙක්. ඒ නිසා මේ බණ අහන පින්වතුන් මම කියන නිසාම මේක පිළිගන්න ඕන කියලා දෙයක් නැහැ. මම ඔබට කියන්නේ පිළිගන්න කියලා නෙවෙයි. නිකන් හිතලා බලන්න කියලා කියන්නේ. නැත්නම් හිතන්න පුළුවන්. හිතලා බලන්න. මෙතෙක් ඔබ වර්ෂ කීයක් වැඩ කළාද? දැන් ඔබේ සතුට ලැබුණාද? අවුරුදු කීයක් විදේශගතව උපයනවද? දැන් සතුට ලැබුණා. දැන් සතුටෙන්ද ඉන්නේ? ඇත්තටම ගත්තොත් නෑ. ඒ හේතුව අපි අපෙන් බාහිර ලෝකේ සතුට හොයනවා පළවෙනි දේ. ඊළඟ සතුට තියෙන්නේ අද නෙවෙයිනේ. අපේ සතුට අද උදා වෙනවා. අපි ඉතින් දැන් ඔයත්තුන්ගේ එක එක වයස්නේ. හිතලා බලන්නකො ඉතින් ඔය සතුට ලැබෙන්නේ හෙට. හෙට තමයි සතුට. හෙට තමයි සතුට. මේ ලබන සතියේ තමයි සතුට තියෙන්නේ. ලබන මාසය තමයි සතුට තියෙන්නේ. ලබන අවුරුද්දේ තමයි සතුට තියෙන්නේ. ඒ කලදිගේ බලන තවම නැහැ. පොඩි ළමයි ඉන්න ගෙවල් වල ගහලා තියෙනවා බාලගිරි අද නෙවෙයි හෙට. අපිටත් මොකද සතුට අද නෙවෙයි හෙට. සතුට අද නෙවෙයි හෙට. අපි ඉතින් බලන්න පොඩි කාලේ ඉඳන් හිතනවා මේ ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තම සතුටින් ඉන්න පුළුවන්. ඊට පස්සේ හිතනවා විශ්වවිද්‍යාලයට ගියාම සතුටින් ඉන්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාලේ යන කාලේ සතුට නෑ. සතුටින් ඉන්න නම් විශ්වවිද්‍යාලයට යනවා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒත් සතුට නෑ. ඉතින් උපාධිය අරගෙන උපාධිය අර ගන්න ඕනේ. ඉතකල් ඉතින් මහන්සි වෙන්න ඕනේ, දුක් විඳින්න ඕනේ. සතුට නෑ. ඊට පස්සේ උපාධිය ගන්නවා. උපාධිය ගත්ත දවස් ඉඳලා හිතනවා උපාධිය ගත්තම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන්නේ. උපාධිය ගත්ත දවස් ඉඳලාම ලිප්පෙන් වටරවම ඉන්නේ. සතුට නෑ. එක්ක ස්ටේෂන් එකේ කොළඹ සතුට නෑ. ඒක ජනාධිපති කාර්යාලය ඉස්සරහා සතුට නෑ. ඒ රස්සාවක් ගන්නවා. රස්සාව හම්බුනම තමයි සතුටින් ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බොහෝම හරි එක්ක ඇමති කෙනෙක්ගේ පස්සෙන් ගියේ වෙලාවේ මන්ත්‍රී කෙනෙකුට පෝස්ටර් ගහලා හරි ඒවා තමයි සුදුසුකම් රස්සාවක් ලබන ලංකාවේ. ඉතින් රස්සාව ගන්න. රස්සාව ගත්ත දවසේ සතුටුද? ඒත් නෑ. දැන් සතුටු නෑ. දැන් ඉතින් ගිහි හදන්න ඕන. මේ අද ගිහි හදන ගල් සතුටු නෑ. දැන් බලන්නකෝ සතුට. ඒක අද නෙවෙයි හෙට. අපේ සතුට කල් දාලා තියෙනවා. අපි මේක සාර්ථක වෙනකම් බලාගෙන ඉන්න සතුටින්. ඒ නිසා පින්නදුනේ අපට අපේ ළඟ මෙන්න මේ දෙකක් තියෙනවා දුරු කරගන්න. ඔයත්තන්ට සතුටින් ඉන්න ඕන. ඔයත්තන්ට විතරක් නෙමෙයි. මටත් සතුටින් ඉන්න ඕන. මම හිතනවා මම සතුටින් ඉන්නවා කියලා. මටත් සතුටින් ඉන්න ඕන නම් ඔබටත් සතුටින් ඉන්න ඕන නම් දෙකක්. එක තමයි අත්‍රිච්ඡතාවය දුර වෙන්න ඕන. අනිත් එක මහිච්ඡතාවය දුර වෙන්න ඕන. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ මා සතු දේවල් පිළිබඳව අවතක්සේරුවෙන් හිතීම. තමාට ලැබුණු දේ පිළිබඳව අවතක්සේරුවෙන් හිතනවා. හැබැයි බාහිර ලෝකයේ තියෙන දේවල් ගැන අතිතක්සේරුවෙන් හිතනවා. ඒ කොහොමද? කල්පනා කරනවා අපි හිතමු මගේ රූපේ හරිනේ. මම තා ටිකක් සුදු වුණා නම් හොඳයි. මගේ කොණ්ඩේ හරිනේ. දැන් අපේ රටේ ඉන්න අයට හිතෙන්නේ මොකද්ද? ආපෝ මේ පොලොස් දෙවි මොනවද මේ කෑම? මේ ගොඩයන්ගේ කෑම. මේවද? බලන්න බයි KFC. බලන්න බයි McDonald. දීවනි කෑම. මේ මොනවද මේ කැඳ? මේ කැඳ බීමක්ද? කැඳ බොනව දැක්කත් අවතක්සේරුවෙන් හිත. කිරිබත් අපෝ මේව කෑමද? අන්න කෑම. හැමදෙස්සෙම මොකද්ද? තමා සතු දේවල් පහලට දාලා හිතනවා. අපි හිතමු මෙහෙම. එකම කෑම ටිකක් දෙකකට දාලා දුන්නොත් අත්‍රිච්ඡතාවයේ යුක්ත කෙනාට හිතෙන්නේ මගේ කෑමයකට වඩා අර කෑමක හොඳ ඇති. මම අත්දැකීමෙන්ම කියන්නම් දෙයක් ඒ තමයි. පොයක් දවසක බුද්ධ පූජාවට පූජා කරපු බිස්කට්
ගොඩාක් ඩස්බින් එකකට දාලා තිබුණා පන්සලේ. පස්සේ මම එතනින් යනකොට මම මේක දැකලා මම ඉතින් ඉන්න අයටත් කිව්වා මේ විසික් කරන්නේ අපරාධනේ, මේ සතුන්ට දුන්න නම් කනවන්නේ. මම වාජන දෙකක් අරගෙන ඔක්කොම අර ඩස්බින් එකේ තිබිච්ච බිස්කට් පිනියවත් එක අපිරිසිදු වෙලා නම් හොඳ පිරිසිදු වෙලා තිබුණා. අරගෙන වාජන දෙකකට දාලා ළඟ ඉඳම බල්ල දෙන්නවල දුන්නා. ඊට පස්සේ මොකද උනේ? දෙන්න කනවා. මම චුට්ටක් එහාට ගියපු ගමන් මේ වම් පැත්තේ වාජනේ කකා ඉඳව බල්ලා දකුණු පැත්තේ අර බිස්කට් කන බල්ලා ළඟට පැනලා ඌ හපලා ඌ එලවල උගේ බිස්කට් එක කනවා. දැන් හිතලා බලන්න එකම ඩස්බින් එකේ තිබිච්ච බිස්කට් ටික වාජන දෙකට දාලා දුන්නේ. අර බල්ලට හිතෙනවා මේ බිස්කට් වලට වඩා අර කොහොඳයි ඉතින්. අන්තිමේ තව බල්ල දෙන්නෙක් ඇවිල්ලා ඊට බිස්කට් ටික කෑවා. ඉතින් ඒ නිසා ওই බල්ලන්ට එහෙම හරියට ඔය ස්වභාවය තියෙනවා. මිනිස්සුන්ටත් ඒ ගතිය තියෙනවා. තමන්ගේකට වඩා අනුන්ගේ, තමන්ගේ නෝනට වඩා අනුන්ගේ නෝනට හරි ආදරෙන් තමයි. සමහර ආදරය කියන්නේ මේ තම අනුන්ගේ නෝනලාටයි තමන්ගේ ළමයින්ටයි තමයි ආදරය කියන්නේ. අනිත් පැත්ත ගත්තමත් එහෙම. ඒ නිසා හැමෝම නෙවෙයි. නමුත් හිතනවා මේ මගේ නෝනට වඩා අර නෝන හොඳයි. ඒ නෝන සමහරලාට රූපයෙන් හොඳයි, කට හොඳයි. රූපේ ලස්සනයි. නිරුම් මලක් වගේ. මුඛපත්ම දලාකාරම් කියනවා. ඊළඟට කට හොඳයි. ඒ මහත්යව ඕ අමාරුවෙන් ගෙදර මේ කලාව ජීවිතය ගෙවන්නේ මේ ටකරමක් බැඳගෙන වගේ. සමහර අය හිතනවා මේ මගේ මහත්යට වඩා ආර මහත්ය කොච්චර හොඳයි. මේ නැද මේ අකාවේ හැටි විතරයි. මේ මිනිස්යාගේ පිනුම අප්සෙට් වුණාට මේ මිනිස්යාගේ ගුණය හොඳයි. අර මිනිස්යාගේ පිනුම හොඳ හින්දාම මේ මිනිස්යාගේ චරිතය හොඳයි. ඒ නිසා බොහෝ වෙලාවට හිතෙනවා ඉස්සර කාලේ කතාවකුත් තියෙනවා රාජ කෙනෙක් රාජකුමාරයෙක්ගේ චර්යාව හොඳ නැති නිසා ඉලවල දානවා රාජමාර්ගාවෙන් කැලේට. ඉතින් මේ රාජකුමාරයා බිරිඳත් එක්කම වනාන්තරයට යනවා. ඉහෙලා මේම කාලයක් ඉන්නකොට දවසක් දකිනවා දිය කිඳුරියක්. දිය කිඳුරියක් දැකලා කල්පනා කරනවා අනේ මගේ බිරිඳ වගේ මේ මට මේ දිය කිඳුරු ලැබුණ නම් කොච්චර හොඳයිද කියලා හිතලා මොකද කරන්නේ? මේ දිය කිඳුරු ලැබීමේ බලාපොරොත්තුවේ යුක්තව දිය කිඳුරුගේ පස්සෙන්ම යනවා. බිරිඳ කල්පනා කළා මේ මිනිස්සු කොච්චර පාපී මිනිස්සෙක්ද. රජමැදුරෙන් එළෙව්වට පස්සේ මම පස්සෙනුත් ආවා. දැන් මෙහෙම ඇවිල්ලා අන්තිමේදී මොකද උනේ? මේ දිය කිඳුරුගේ පස්සෙන් ගියා. මෙයා හරියට කලකිරලා ඒ වනාන්තරයේ ඉරපු තාපසතුමෙක්ගේ අසපුවකට ගිහලා භාවනාව ඉගෙන ගන්න. ඉගෙනගෙන භාවනාව වඩලා ඉක්මනින්ම ධාන ආදී උපදවා ගන්න. ඊට පස්සේ මෙහෙම කලක් ගිහලා අර මේ කුමාරයා දිය කිඳුරුව ලැබුණේ නැහැ. නොලැබී ආපස්සට තමන්ගේ බිරිඳ හොයාගෙන එනවා. එනකොට මේ බිරිඳ මේ තැනත්තාව දැකලා ධානත් උපදවාගෙන හිටියේ. අහසින්ම ආපස්සට තමන්ගේ නගරයට යනවා. අන්තිමේ ධාන තැනත්තාට තමන්ගේ කලින් බිරිඳක් නැහැ. දිය කිඳුරුත් නැතුව වනාන්තරයේ තාම ශෝකයෙන් යුක්තව කල් ගෙවන්නට ඕන. මේ මොකක්ද මේ අත්‍රිච්ඡතාවය? මේ අපේ හෙළදීපයේ නම් බොහෝ සිංහලුන්ට මේක තියෙනවා. අපේ ඇඳුම් වලට වඩා සුදු මාමලගේ ඇඳුම් හොඳයි කියලා සුදු මාමලගේ ඇඳුම් ගන්න. පරංගි මාමලගේ චාරිත්‍ර හොඳයි කියලා පරංගි මාමලගේ චාරිත්‍ර ගන්න. නේද? ඊට පස්සේ ලන්දේසි මාමලගේ දේවල් හොඳයි කියලා ලන්දේසි මාමලගේ දේවලුත් ඔක්කොම කරපින්න ගන්න. නමේ ගමේ කෑම බීමේ ඇඳුමේ පැළඳුමේ ඉදලා හැමදේම හොඳයි 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 කිය. තමන්ගේ දේ පිළිකුල් කරමින් බාහිර දේවල් උසස් කොට සැලකුවා සහ සලකනවා ඉදිරියටත් සලකා වී. මොකක් නිසාද? අත්‍රිච්ඡතාවය නිසා.
හැබැයි ඉතින් ඔළුව තියෙන සිංහලයෝ කල්පනා කරනවා අතීත කාලේ රුවන්වැලි සෑය, ජේතවනාරාමයේ, අභයගිරිය වගේ මහා චෛත්‍ය ගොඩනැගුවේ. ඒ වගේම අවුකරණ පිළිමය, ඒ වගේම තොළුවිල පිළිමය, ඒ වගේම ගල් විහාරයේ ආදී දේවල්, සමාධි පිළිමය ආදී මහා ආකර්ශනීය නිර්මාණ හැදුවේ. ඒ වගේම පරාක්‍රම සමුද්‍රය ආදී කොටගත් මහා වැව් තැනුවේ කැඳවීම මිනිසුනේ. KFC එකෙන් උදේට කාලා දවල්ටත් උතාගෙන ගිය මිනිසුන්. කොකා කෝලා බෝතලේ බෑග් එකේ දාගෙන ගිය මිනිසුන්. පරාක්‍රම සමුද්‍රය හැදුවේ. නේද? ඈ KFC එකෙන් මේ කාපු මිනිස්සුද ඔය හැදුවේ. සීගිරිය හැදුවේ. නේ? කැඳවීම මිනිස්සු. රණවරා බීම මිනිස්සු. පොල්බලා බීම මිනිස්සු. පිළිමල වතුර බීම මිනිස්සු. කිරිබත් කාපු මිනිස්සු. නේද? वो काको है, आलाबतना काको है, कुछ पुलिस काको है, किहेल वो काको है. ඒ නිසා අපි අපේ දේවල් අවතක්සේරු කිරීම නම් අපේ ළඟ තියෙන ඊටාම පහත් ගතියක්. අත්‍රිච්ඡතාවය උපරිම. කොයි වෙලාවකවත් තමා සතු සල්ප මාත්‍ර දේ වූ පොඩි දෙයක් වෙන්න පුළුවන් තමන්ට තියෙන්නේ සල්ලි ටිකයි. තමන්ගේ විවාහ ජීවිතයේ බෙල්ද පෝෂණියව අඩුපාඩුකම් සහිතයි. දරුවෝ අඩුපාඩුකම් සහිතයි. අම්මා තාත්තා අඩුපාඩුකම් සහිතයි. නෑයෝ අඩුපාඩුකම් සහිතයි. තමන්ගේ රූප වෙන්න පුළුවන් පොඩි අඩුපාඩුකම් තියෙන වෙන්න පුළුවන්. මොනවා හරි අඩුපාඩුකම් හැම දෙයකම තියෙනවා. නැත්තේ නෑ. හැබැයි අපි මේවයි ගුණ දකින්න ඕනේ. තමා සතු දේ ගුණ දකින්න. ඒ වටිනාකම දකින්න. අත්‍රිච්ඡතාවය හොඳ දෙයක් නෙවෙයි. ඊළඟ දේ තමයි මහච්ඡතාවය. මහච්ඡතාවය කියන්නේ මොන තරම් ලැබුණත් මදි. කොච්චර ලැබුණත් මදි. ඒ අපේ හිතේ එක්තරා ස්වභාවයක්. පුද්ගලික ස්වභාවයක් නෙවෙයි. ඒක පුද්ගල මනසේ ස්වභාවයක්. එක වෙලාවකද බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කරන්නේ. කහවණු වැස්සක් වැටුණත් එක කෙනෙකුට මදි කියලා. ඔයත්තන්ට ඩොලර් වලින් කොච්චර ලැබුණොත් සම්පූර්ණයෙන්ම ඇති වෙයි. කොච්චර ලැබුණොත් ඇති වෙයි. පවුම් වලින්, ඩිනාර් වලින්, ලංකාවේ රුපියල් වලින් කොච්චර ලැබුණොත් ඇති. අපිට නිකන් හිතවනේ මට කෝටි 10ක් ලැබුණොත් හොඳටම ඇති. 10 හම්බුනාම ඇද්ද? මදි. තවත් 10ක් ඕන වෙනවා. ඒක තමයි මුදහඳුර දැක්වේ කහවන් වර්ෂාවක් වැටුණත් එක තැනැත්තුකට මදි කියලා. තව වෙලාවකදී මාර්යාට බුදුරජාණන් වහන්සේ දක්වපු දේශනාවක සඳහන් වෙනවා මාර්යා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ රජේ බාරගෙන කරන්න. ඔබ වහන්සේට පුළුවන් මේ හිමාල පර්වතය උණක් රත්තරන් බවට පත් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පවිතු මාර්ය මේ මා ස්වර්ණමය තත්ත්වයෙන් රත්තරන් තත්ත්වයට පත් කළා. එක පුද්ගලයෙකුට එකක් මදි. තවත් එකක් ඕන වෙයි. ඇයි? ඒ තරමටම අපේ තෘෂ්ණාවේ සීමාවක්. හැබැයි මේ අසීමිත වූ තණ්හාවට අපි යට වෙලා ඉන්නවනම් කොහෙන්ද අපිට සතුටක් හම්බෙන්නේ? නේද? උපමා කරනවා මහිච්ඡතාවය කොයි වගේද? හරියට මොහොත වගේ. මොහොතට මොන තරම් ගංගවල් වලින් වතුර අරගෙන එනවා. දැන් මොහොත පිරලා ඉතුරුලා ගියා නෑ. මහිච්ඡතාවයෙන් යුතු තැනත්තත් ඒ වගේ. ඊළඟට උපමා කරනවා මහිච්ඡතාවයෙන් යුතු තැනත්තා හරියට කින්න වගේ. ගින්නට දාර පුළුම් පිදුරු හෝ මොනතරම් මොන දේවල් දැම්මත්
පිලිස්සලා විනාශ වෙලා යනවා ඇති කියන තත්වයකටපත් වෙන්නේ. ආන්නේ හා සමාන. ඒ නිසා මහිච්ඡතාවයේ යුතු කෙනාට ජීවිතේ කවදාවත් මේ සතුටක් කියන එක ලැබෙන්නේ නැහැ. එහෙමනම් අර මුලදි කිව්වා වගේ ලබන සතුට වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ලැබුණු අය සතුටින් ඉන්න ඕනේ. ඒත් එහෙම නැහැ. ඊළඟ දේ තමයි ඉතින් ලෝකේ මහා ධනවතුන් පවා ලබන එකේ සීමාවකුත් නැහැ. ඔබ හිතනවාද බිල් ගේට්ස් දැන් ඇති කියලා නැවතුවා කියන හොයන එක. එයා බලනවා යාට අහු වෙච්ච තැන ආවසර ලබන්න නම් තව තව උපයන්න ඕන. ඊළඟට ලෝකේ පළවෙනි ධනවතා බවට පත් වුණ කෙනා කල්පනා කරනවා ඕ දැන් නැති. මේ මද කොච්චර තියෙනවද? එයා හැම හිතන්නේ නැහැ. එයා හිතන්නේ මොකක්ද? දීවනි තැනට වැටෙන්නේ නැතුව කොහොම හරි තව උඩට යන්න ඕන. තව උඩට යන්න ඕන. තව උඩට යන්න ඕන. කොච්චර කල් යනවද? මැරෙන කල් යයි. ඊට පස්සේ අන්තිමේ ඒ නිසා මේ අපේ අපිච්චතා ආදී තත්ත්වයෙන් එහෙම නැත්නම් ලද දෙයින් සතුට වෙන ස්වභාවයක් ගොඩනගා ගත්තේ නැතිනම් අත්‍රිච්ඡතා මහිච්ඡතා ආදී ස්වභාවයෙන්ම පසු වෙනවා නම් අපට නම් කවදාවත් හොයන සතුට හම්බෙන්නේම නැහැ. ඔබට කවමදාකවත් ඔය රටෙන් මෙහාට එන්න හම්බෙන්නේ නැහැ. එන්න හම්බෙන්නේ ඇයි? සතුටුදායක මට්ටමට හම්බෙලා නැහැ. ඒ නිසා ඔබට බැරි වෙන තාක්කල්ම වැඩ කරන්න. ඉතින් බැරි වෙන තාක්කල්ම හිටියන්ට හදාකරම ඉන්න බෑනේ. බැරි වුණාට පස්සේ එන්න වෙනවා. එතකොට සතුටෙන් තියෙන්නේ. එතකොට සතුට කොහොමවත් නැහැ. මෙහෙ වෙල කරන්න දෙයක්වත් නැහැ. මෙහෙ පරිසරයක් වුණත් නැහැ. මෙහෙ දැන් අවුරුදු දීර්ඝ කාලයක් තිස්සේ දූ දරුවා ආදී ඥාති ආදී ඈතින් ඇසුරු කරලා තියෙන්නේ. සමීප සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා ඔබෙන් තින් වටිනාකමක් ඒ වෙනකොට කාටවත් ඇත්තේ නැහැ. සතුට නැහැ බෝ. ඒ නිසා සතුට අද නොවේ හෙට කියන තැන තියන්නේ නැතුව අපි අද දවසේ සතුටින් ඉන්න. අද කන්න තියෙන්නේ මොනවද? මේ කාලේ ලංකාවේ වැඩිපුරම පහුගිය ටිකේ කෑවේ කොස්පොලොස් ආදී දේවල්. සතුටෙන් ඉතින් මේ දේ කාලා ඉන්නවා. දැන් මේ කාලේ කොරෝනා කාලේ. දැන් ඔබ ඉන්නවද හිතාගෙන මට සතුට ලැබෙන්නේ නම් කොරෝනා ඉවරුණා. කවද්ද කොරෝනා ඉවර වෙන්නේ? කවද්ද ඉවර වෙන්නේ? දැන් අවුරුදු දෙවනි අවුරුද්දක් උදා වෙලා තියෙනවා. නේද? ඉවර වෙයිද? වැඩි වෙයිද? මේක ඉවර වෙනවා වෙන එකක් එනවා. ඔන්න ආයි සතුට කාලය යනවා. ඒ නිසා කොරෝනා කාලෙත් අපි සතුටින් ඉමු. කොරෝනා කාලෙත් මේ දේවල් ගැන මධ්‍යස්ථව හිතනවා. මැදිහත්ව හිතනවා. කොරෝනා නැති කාලෙත් අපි සතුටින් ඉන්නවා. දේවල් ගැන සතුටෙන් හිතනවා, සතුටෙන් කතා කරනවා, සතුටෙන් ක්‍රියා කරනවා. අද දවසේ කන්න තියෙන යමක්ද අද දවසේ ඒ දේ සතුටෙන් කනවා. අඳින්න තියෙන යම් ඇඳුමක්ද ඒ දේ සතුටෙන් අඳිනවා. ඒ වගේම පාවිච්චි කරන්න යම් වාහනයක්ද මේ වෙනකොට ඒ සතුටෙන් පාවිච්චි කරනවා. මේ මොහොතේ සතුටෙන් ඉන්නවා. අතීතං නානුසෝචාමි නප්ප ජප්පාමි නාගත පච්චුප්පන්නේන යාපේති තේන වන්නෝ පසිද. දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි සතුට අහිමි වෙන්න. අතීත කාලය ගැන හිතලා ශෝක කරනවා. අනේ දා මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ, මෙහෙම කිව්වානේ. අතීතෙ වෙච්ච සිද්ධීන් කියපු දේවල්, අත්දැකීම්, ප්‍රශ්න, වැරදි තීරණ ආදී දේවල් ගැන හිතලා අනේ අපෝයි කියලා දුක් වෙනවා, ශෝක කරනවා. ඊළඟට අනාගතය ගැන මහ විශාල බයකින් ඉන්නවා. මොනව වෙයිද දන්නේ නැහැ, කොහොම වෙයිද දන්නේ නැහැ, මොනව කරන්න වෙයිද දන්නේ නැහැ, මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. කොරෝනා මොනව වෙයිද දන්නේ නැහැ. අනාගතය ගැන හිතලා බය වෙනවා. එතකොට මේ දෙක අපිව සතුටෙන් ඈත් කරනවා.
ඒ නිසා අපි අතීතයේ දේවල් ගැන හිතලා දුක් වෙන්නේ නැහැ. දැන් අතීත කාලේ ගිහින් ඉවරයි කරන්න දෙයක් නැහැ. නොදන්නා වූ අනාගතයක් හිතින් මවාගෙන මනස්කාත ගොඩනගාගෙන මෙහෙම වෙයි කියලා මනසින් ගොඩනගාගෙන උපකල්පනය කරමින් බයෙන් යුක්තව ඉන්න එකේ තේරුමකුත් නැහැ. ඒ නිසා මේ මොහොතේ අද දවසේ සතුටෙන් ඉන්න ඔබ දකින්න විදිය වෙනස් කරගන්න. හැම වෙලාවකදීම ලද දෙයින් සතුට වන මනසක් ඇති කරගන්න. ඒකම තමයි සතුටි පරමං ධන. සතුටම තමයි පරම ධනය. මම හිතනවා ඔබට යම් කිසි අවබෝධයක් ඇති වෙන්නට ඇතයි කියලා සතුට හිතක් නෙවෙයි ඊයේත් නෙවෙයි මේ මොහොතේ අත්දැකීම් වලට සතුට යුක්තව මොන දෙන්න. අතීත ගැන ශෝක නොකර අනාගතයට බිය නොවි අත්‍රිචතාවෙන් සහ මහිච්ඡතාවෙන් තොරව අල්පච්ඡතාවෙන් යුක්තව උපයන්න උත්සාහවන්ත වෙනවා. උත්සාහය ප්‍රතිඵලයෙන් සතුට වෙනවා. ඔබට මම හිතනවා සතුට එහෙම නැත්නම් ලද දෙයින් සතුට වෙන පිළිබඳ යම්කිසි අදහසක් ඇති වෙන්නට ඇත කියලා. ඊළඟට සතුටෙන් පස්සේ දක්වනවා සම්තුට්ඨේච කතඤ්ඤතා. කතඤ්ඤතා කියලා කියන්නේ කළගුණ සැලකීම. එහෙම නැත්නම් කෙලෙහි ගුණ කෘතවේදී බව. ඒ කාරණා පිළිබඳව සිහි කළොත් මෙතන මේ කළගුණ කියලා කියන්නේ යමෙක් ලෝකයේ බුදුරජාන් වහන්සේ දක්වනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. මහණෙනි ලෝකේ කෘතවේදී පුද්ගලයා කළගුණ සලකන පුද්ගලයා දුර්ලභෝ ලෝකේ දුර්ලභයි. ඒ කියන්නේ මොකද්ද? හැමෝම කළගුණ සලකන්නේ. කළගුණ සැලකීම කියලා කියන්නේ විශේෂ ගුණයක්. පුද්ගලයෙක් තුළ තියෙන විශේෂම ගුණයක්, විශේෂ මානසික තත්ත්වයක්, හොඳ දියුණු ස්වභාවයක් තමයි කළගුණ සැලකීම. එතකොට පුද්ගලයෝ දෙන්නෙක් ලෝකේ දුර්ලභයි. ඒ තමයි පළමුව උපකාර කරන තැනත්තා දුර්ලභයි. දෙවන කෙනා තමයි උපකාරයට ප්‍රත්‍යපකාර දක්වන කෙනා දුර්ලභයි. කවුද දුර්ලභ දෙන්න? ප්‍රථම උපකාරය කරන කෙනා දුර්ලභයි. අනිත් කෙනා කවුද? උපකාරයට ප්‍රත්‍යෝපකාර දක්වන කෙනා දුර්ලභයි. මෙතන දක්වනවා මේ දෙකම ඇත්තටම අපිට පුළුවන් නම් දැන් මේ පළවෙනි කෙනා වෙන්න. පළවෙනි කෙනාගේ ස්වභාවය Tamanට කලින් කරපු උදව්වකට උපකාරයක් නෙවෙයි කරන්නේ. Taman තමයි පළවෙනි උපකාරය කරන්නේ. ඒකයි විශේෂය. එතකොට මේ බණ අහන සියලු දෙනාගෙම බණ කියන මාත ඇතුළත් ඔබට මට අම්මා සහ තාත්තා දෙදෙනා තමයි පළවෙනි උපකාරය කරලා තියෙනවා. අපි මොන උපකාර කළාද අපිව මේ ඉපැද්දේ ලෝකෙට. අපිට කිරි දෙවි. අපිව හැදුවේ පෝෂණය කළා. අපිව මේ තත්ත්වයටපත් කළේ දෙමාපියන් මොනව කළාද? මොනව දීලාද? ඒ නිසා දෙමව්පියෝ මේ පළවෙනි දුර්ලභ කොටස කරලා තියෙනවා. අපිට දැන් තියෙන දෙමව්පියෝනේ මොනවද? කළගුණ සැලකීම, කෘතවේදීත්වය දැක්වීම, පෙරලා උපකාර කිරීම, ප්‍රත්‍යුපකාර දැක්වීම, කරන ලද උපකාර සිහි කරලා නැවත උපකාර කිරීම. දෙමව්පියන්ට විතරක් නෙවෙයි හැම දෙනාටම හැම කෙනෙකුටම කොච්චර කෘතවේදීත්වය අපේ ළඟ තියෙන්න ඕනද කිව්වොත් අපි යම් කිසි සෙවණක් ලැබුවා නම් ගහක් යට ඉඳගෙන ඒ ගහක කොළයක් හරි කඩනවා නම් මිත්‍රද්‍රෝහී කියලා සලකනවා. ඒ තරමටම කෘතවේදීත්වය කියන එක මේ ගහට වැලට පවා පරිසරයට පවා සතා සිව්පාවන්ට පවා තමන්ගේ සියලුම දෙනාට අම්මට තාත්තට ආච්චිට සීයාට ආච්චි සීයා විශේෂයෙන් අපේ මේ නාහේ ඉඳලා ඔක්කොම හැදුවේ ආච්චිලා. එතකොට මේ හැම දිනාටම අපි කළගුණ සැලකිය යුතුමයි. යමෙක් ඔබට උපකාර කළා නම් ඔබ අනිවාර්යෙන් ප්‍රතිපකාර කරන්න ඕන. කළ යුතුයි.
එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒක මංගල කාරණයක්. එහෙම කරනවා නම් දැනට ඔබ ළඟ ඒ මංගල කාරණේ තියෙනවා. ඒක තව තව වැඩි දියුණු කරන්න ඕනේ. පළවෙනි උපකාරය කරන කෙනා බවට පත් වෙන්න ඕනේ. ඊළඟට කාලේන ධම්ම ශ්‍රවණ. සුදුසු කාලේ බණ ඇසීම. බණ අහන්න නම් සුදුසු කාලයක විශේෂ කාලයක් නැතත් මෙතන දේශනා කරලා තියෙන්නේ අපි විශේෂයෙන්ම බණ අහන්න ඕන අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් උදාහරණයක් ගත්තොත් සමහර අවස්ථාවල අපි ශෝකයෙන් පීඩා විඳිනවා. බයෙන් පීඩා විඳිනවා. තණ්හාවෙන් පීඩා විඳිනවා. ඊර්ෂ්‍යාවෙන් පීඩා විඳිනවා. මේ වගේ විවිධ මානසික කෙලෙස් වලින් පීඩා විඳින අවස්ථාවන් වලදී බණ ඇසීම අතහැරලා දැම්මොත් පිරිහෙනවා. මේ පිළිබඳ බොහෝ විස්තර ධර්මයේ තුල ඕනෑ තරම් තිබෙනවා. මෙපමණකින් තේරුම් ගන්න අපේ සිත යම් යම් කෙලෙස් උත්සන්න වීමෙන් කෙලෙස් වැඩි වීමෙන් ඒකට ඔබට තේරුම් ගන්න මෙහෙම උදාහරණ කතාවක් කියන්න. ඒ තමයි එක්තරා තෘෂ්ණාධික රජ කෙනෙක් හිටියා. මහා ලෝභී. මේ රජුට කල්පනා කළා මට මේ රට බර්ණස් රට විතරක් නෙමෙයි. තව වටේ රාජ්‍යලුත් තිබුණා නම් හරි හොඳයි කියලා. මෙහෙම හිත ඉන්නකොට සක්‍ර දෙවියෝ මේ සිත දැකලා තරුණයෙකුගේ වේශයක් මවාගෙන එනවා රජුරුව හම්බෙන්. අවිල්ලා රජතුමා ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි මම දන්න රටවල් 3ක් තියෙනවා. ඒ වනම් පුදුම විදියට ශාස්ත්‍රීයයි. පුදුම විදියට වස්තුව තියෙනවා. පුදුම විදියට සැප සම්පත් තියෙනවා. ඒ වගේම බොහොම ධනවත් මිනිස්සුයි. ඔබ වහන්සේ කැමති නම් මට පුළුවනි උදව් කරන්න මේ රාජ්‍යයන් අල්ලගන්න. රජුරෝ ඉදපු මානසිකත්වයට එක්ක රාජතුමාට මේක නිකන් කනට මී බැලි වැක්කිරුවා. ආර්රින්ම සතුටු හිතා ගන්න බැරි වුණා. උන් හිටිතෙන් පවා අමතක වුණා. ඒයි මේ තණ්හාවෙන් වේදි වේද මිනිසයාට රාජ්‍යයන් 3ක් ගැන කිව්වා. පස්සිම ගොඩවලේ රාජ්‍යෝ ඇමති මණ්ඩලයේ හික්මනින් කැඳවලා යුද්ධ සේනාවම රැස් කරන්න කිව්වා ආක්‍රමණය කරන්න. මේ අතරේ අර විශ්වලාගෙන් දු සක්‍ර දෙවියෝ ආපසට සක්‍ර භවනට ගියා. පස්සේ අමාත්‍ය මණ්ඩලයේ රැස් වුණාට පස්සේ අහුවා දැන් විස්තරේ කිව්වම ඕ ස්වාමීනි ඔය මේ ඔත්තුව දුන්නු කෙනා උදව් කරන්නම් කියමු කෙනා හරි වැඩේ මට අමතක වුණානේ මේ මිනිස්සයා කොහෙද ඉන්නේ කියලාවත් අහගන්න. හැමතැනම යවුවා ඔත්තුකාරය පණිවිඩකාරය යවුවා කොහෙවත් හොයාගන්න නැහැ. අන්තිමේදී රජුලන්ට හරියම දුකයි. දුකෙන් ඉඳලා මොකද උනේ? රජුලන්ට හැදුනා ලෙඩක් ලේ අතිසාරයෙන්. දැන් අතිසාරයෙන් පෙනෙනව රාජකීය වෛද්‍යවරු බේත් කරන හොඳ වෙන්නේ. අඩබෙර යවන වෛද්‍යවරු ගෙනල්ලා බේත් කරන හොඳ වෙන්නේ. රජුරෝ දැන් තව දවස් කීපයක් ගියාම මැරෙන මට්ටමට. බෝසතාණන් වහන්සේ අධ්‍යාපනය හදාරන අවසන් වෙලා මේ නගරෙට වෙනවා. ආවට පස්සේ මේ රජුරන්ගේ විස්තරය දැනගෙන දන්නවනම් මට පුළුවන් රජතුමාව හොඳ කරන්න. යනවා. කිහිල්ලා රජුරෝ එක කතා කරලා කියනවා ස්වාමීනි මම මේ ලෙඩේ හොඳ කරන්න. හැබැයි මට මේ රෝගේ නිදානේ කියන්න ඕන. රෝගේ නිදානේ කියන්න ඕන. රජුරෝ ඉතාම කැමැත්තෙන් කිව්වා මෙන්න මෙහෙම තරුණයෙක් ආවා මෙන්න මේ වගේ රාජ්‍යයන් 3ක් ගැන කිව්වා මට අහගන්න බැරි වුණා මෙයා කොහේ ඉඳලා දාවේ කියලා. මට මේ රාජ්‍යයන් 3 නොලැබීම තමයි මට මේ ප්‍රශ්නේ. බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත මේ තණ්හාවෙන් පීඩාවටපත් වෙලා ඒ නිසා තමයි මේ රෝග වෙලා තියෙන ලෙඩ වෙලා තියෙන්නේ. රජතුමාගෙන් ඇහුවා ස්වාමීනි දැන් රාජ්‍යයන් 3 අල්ලගත්තොත් රාජ්‍යයන් 4ක් තියෙනවා. දැන් ඔබතුමාට බත් පිඟන් 4ක එක සැරේ කන්න පුළුවන්ද? බෑ. එතන 4ක එක සැරේ නිදන්න පුළුවන්ද? බෑ. වස්ත්‍ර 4ක එක සැරේ අඳින්න පුළුවන්ද? ඒත් බෑ. තණ්හාවේ ආදීනෝ පිළිබඳව අනුශාසනාව දීර්ඝ බෝසතාණන් වහන්සේ කළා. මේ කහලා රජතුමාගේ මේ බලවත් විදියට ගොඩ නැගුණ තෘෂ්ණාව ටිකෙන් ටික ෂේ වෙලා
සාමාන්‍ය තත්ත්වයටපත් වුණා. ඒයින්ම රජතුමා සුවපත් වුණා. මෙන්න මේ අනුශාසනාව, මේ දේශනාව, මේ ධර්මානුශාසනාව රජුරු ඇහුවේ නැත්නම් රජකමත් ආයේ මේ ජීවිතෙත් ආයේ මරණයටපත් වෙලා තණ්හාවෙන්ම මැරිලා අපාගත වෙනවා. හැබැයි ඒ දුකෙන් නිදහස් වුණේ බණ අහන්න ඕන වෙලාවේ බණ අහපු නිසා. දැන් ඇත්තටම මේ නෙට් රේඩියෝ හරහා කාර්ය මණ්ඩලය කරන්නේ ඉතාම විශාල සේවයක්. මහා විශාල ධර්ම දානමය වින්කමක්. ඇයි? බණ අහන්න අවස්ථාව අවමයෙන් ලැබෙන්නේ ඔබට. පන්සල් යන්න බෑ. පන්සල් යන්න නැහැ. එක්ක පන්සල් නැහැ. එක්ක දුරයි කිලෝමීටර් 300 යන්න ඕන. ඔබට ඒව කරන්න වෙලාවක් නැහැ. එතකොට හැම පොයකටම හැම විශේෂ අවස්ථාවකදීම ඔබට පිරිච්චි ගහන්න, බණ අහන්න, සාකච්ඡාවන්, ධර්ම සාකච්ඡාවන් අහන්න නෙට් රේඩියෝ හරහා අවස්ථාව සලසලා දෙනවා. එතකොට ඔබට හිත හදා ගන්නට ඉතාම හොඳ අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණයේ කිරීම. ඒ නිසා සුදුසු කල්ලි බණ ඇසීම මංගල කාරණයක් වන්නේ අන්නේ නිසා. එහෙමනම් මෙන්න මේ කාරණා ටික ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤත කාලේන ධම්ම සවණ. මේ මංගල කාරණා පහ ජීවිතයට ආලෝකමය ලබා දෙනවා. මෙලව සැප ලබා දෙනවා, මෙලව දියුණුව ලබා දෙනවා, ආධ්‍යාත්මික සුවය ලබා දෙනවා. ඒ වගේම තමයි පරලොව සුගතිය, නිවන පවා ලබා දෙන්නට හැකියාව තියෙනවා. තවත් කෙටියෙන්ම කරුණු ටිකක් සිහි කරනවා. අපි හිතමු යම්කිසි කෙනෙකුට සිතේ සතුට ඇත්තේම නැහැ. දීර්ඝ කාලික ඉඳලා කිසි සතුටක් නැහැ. විනෝදයක් නැහැ. සතුට උපදවන දෙයකිනුත් සතුටක් නැහැ. මොහොනට සිනහාවක් එන්නේ නැහැ. හැමතිස්සෙම ශෝකජනක සිතුවිලි එන්නේ. දුක්ඛදායක අදහස් එන්නේ. ජීවිතය ගැන කලකිරීමම ඇති වෙන්නේ. ඔබට එහෙම දෙයක් තියෙනවා නම් ඔබ උපදේශනය සඳහා යොමු වෙන්න ඔබ විෂාද වගේ තත්වයක ඉන්නවද කියලා දන්නේ නැති නිසා. ඒ වගේම තමයි සමහර අය මේ සතුට කියන්නේ සතුට නොවිය යුතු තැන් වල සතුටින් ඉන්නේ. හැමතිස්සෙම hina වෙනවා. හැමතිස්සෙම සතුටින්. කෑ ගහගා hina වෙනවා. hina වෙන්න ඕන දෙයක්වත් නෙමෙයි. සතුටුදායකත් නැහැ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ඒකත් යම් කිසි ගැටලුකාරී තත්ත්වයක්. උන්මාද වගේ තත්ත්වයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ වගේම යම් වෙලාවකදී සිතට අධික ලෙස කේන්තිය වගේ එනවනම් ඒක යම් කිසි මානසික බලපෑමකින් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. අසමබරතාවයක් නිසා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් ප්‍රතිකාර පැත්තකට, උපදේශන පැත්තකට යොමු වෙන්න ඕන. ඉන් මෙහා පැත්තේ ධර්මය මෙනෙහි කරලා ඒ වගේම ධර්මය අහලා සාකච්ඡා කරලා කියවලා ඒන් අපට තමා විසින්ම තමන්ගේ මනස උත්සාහවන්ත කරගෙන තමන්ගේ මනස ගොඩනගාගෙන හැමෝම ගරු කළ යුතුන් ගරු කරන්න, නිරන්තරයෙන් ගහට වැලට පවා ගරු කළ යුතුන් ගරු කරන්න. ඒ වගේම නිවාතෝච නිවුණු කෙනෙක් වෙන්න හැමෝම සියලුම දෙනා නිවුණු කෙනෙක් වෙන්න. මේකට කැප වෙන්න උනන්දුවෙන් හිත ගොඩනගා ගන්න. මේව ලේසි නෑ. තමන්ගේ හිතේ මානෙ අධික ලෙස වැඩිලා තියෙනවා නම් ගරු කිරීම අපහසුයි. හැබැයි අපි මානය කියන එක පාලනය කරගන්න ඕන. පාලනය කරගන්න ඕන නම් අපිට පුළුවන්. ඒ සඳහා නැවත නැවත අමාරුවෙන් හරි ගරු කරන්න. වැන්ද යොත්තාට වදින්න, ඉඩ දෙය යොත්තාට ඉඩ දෙන්න. අමාරුවෙන් හරි කරන්න. නොනවති කරන්න. එතකොට ඒක පුහුණුවක්. ඒ පුහුණුව ඔබට උපකාරයක්, හිත පුහුණු කරන්න. නිවාතෝච නිවුණු ස්වභාවය ඇති කරගන්න උනන්දු වෙන්න, උත්සාහවත් වෙන්න, කැප වෙන්න 100කින්. සන්තුට්ටි හැම වෙලාවෙම ලද දේ සතුට වෙන්න. හැම තිස්සෙම සතුටෙන් ඉන්න. මේ මොහොත සතුටෙන් ඉන්න. සතුටෙන් කතා කරන්න. සතුටෙන් පසු වෙන්න. සතුටෙන් හිතන්න. සතුටෙන් ක්‍රියා කරන්න. මේ මොහොතේ කරන වැඩේ සතුටෙන් ප්‍රීතියෙන් කරන්න. ඒ වගේම තමයි කතඤ්ඤතා අනිවාර්යයෙන්ම කෘතවේදී කෙනෙක් වෙන්න. පළවෙනි උපකාරය කරන කෙනෙක් වෙන්න, ප්‍රතිපකාර කරන කෙනෙක් වෙන්න. මේක අනිවාර්යෙන් ඇති කරගන්න. කාලෙම ධම්ම ශ්‍රවණ
බණහන් නිරන්තරයෙන් බණහන් ඔබට බණ ඇසිය යුතු විශේෂ අවස්ථාවන් වල අනිවාර්යයෙන්ම මග නොහැර ධර්ම ශ්‍රවණය කරන්න. ඒ තමයි මංගලමොත්තම මේවා ඒකාන්තයෙන්ම ඔබට ජීවිත ආලෝකය පිණිස සෞභාග්‍ය පිණිස දියුණුව පිණිස මෙලොව සැප පිණිස පරලොව සුගතිය පිණිස එක්මන් භවයකදී නිවන පිණිස හේතු වෙනවා.